හරි අපි අද निराहार දේව මෙහෙ දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරමු. හලෙලුයා ප්‍රශංසා වේවා චියමාන ශුද්ධ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරන මේ උදෑසන ස්වාමිනේ අද දවසේ ආරම්භයේ අපි ඔබ වහන්සේගේ පාමුලට පැමිණලා තියෙනවා ස්වාමිනේ සියලු දෙනාම ඔබ වහන්සේගේ බලවත් හස්තයට බාර කරනවා පියාණන් වහන්සේ චේසුනි අද දවසෙත් අපි පූජාවක් සහිත ඔබ වහන්සේගේ පාමුලට පැමිණියා මේ අපේ ශාරීරියන් ජීවමාන ඔබ වහන්සේ කැමැති වූ ඔබ වහන්සේට පිළිගත හැකි වූ පූජාවක් ලෙස අද දවසෙත් අපි බාර කරනවා ස්වාමීන් වහන්සේ මේ ශරීරයේ තියෙන සියලුම ආශාවල් ස්වාමීන් අපි නැති කරමින් ඔබ වහන්සේ තුල ස්වාමීන් ඔබ වහන්සේගේ මාර්ග තුල ගමන් කරන්න ඒ අපිට ඔබ වහන්සේ ඒ උගන්වූ ප්‍රකාරයට යන්න අද දවසෙත් අපි ඔබ වහන්සේ තුලට පැමිණියා ස්වාමීනි පහුගිය දවසේ සතිය පුරාටම අපි අතින් නොයෙකුත් අඩුපාඩු වැරදි ඔබ වහන්සේ අකමැති දේ අපි අතින් සිදු වෙලා ඇති ස්වාමීන් වහන්සේ ඒ සියලු දේ අද දවසේ අපි කමා කරගනිමින් ස්වාමිනේ ඔබ වහන්සේ තුල අපි ශුද්ධව හෙට දවසට සූදානම් වෙන පිණිස ස්වාමිනේ අද දවස පුරාවටම මේ निराहाරයේ පවත්වමින් අපි ඔබ වහන්සේ තුලට කැප වෙනවා බාර වෙනවා ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම ඔබ වහන්සේ බාර ගන්න ඕනේ අපිට ඔබ වහන්සේ අත ගසන්න ඕනේ දේවදාසය අද බාර කරනවා ස්වාමිනේ අද දවසේ මේ කරන්නා වූ සියලුම යාඥාව අවසානයේ දක්වාම ක්‍රියා කරගෙන යන්න ඔබ වහන්සේගේ ශක්තිය කරුණාව අප සියලු දෙනාට ඔබ වහන්සේ වගුරන්න ස්වාමිනේ ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ක්‍රියා කරන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ බලය අප තුල තබන්න ශුද්ධාත්මයන් වහන්සේ අප ඉදිරියට රැගෙන යන්න ස්වාමිනේ ජේසුනේ ඔබ වහන්සේ මේ සියලු දේ බාර කරනවා මේ සියලු ඉන්නව සියලු සහෝදර සහෝදරියෝ ඔබ වහන්සේට බාර කරනවා දේවදාසයද බාර කරනවා මේ සියලු දේ තුලින් ස්වාමීන් වහන්සේ කිසිම බාධාවක් වෙන්නේ නැතුව අන්තර්ජාලය හරහාද මේ සියලු යන්ත්‍ර වලින්ද කිසිදු බාධාවක් නැතුව ස්වාමීනි අපිට අද දවසේ මේ සියලු දේ කරගන්න ඔබ වහන්සේගේම කරුණාව ඔබ වහන්සේගේ ශක්තිය ලබා දුන්න මේ ස්වාමීනි මේ සියලු දේ බාර කරන්නේ අපගේ ගැලොම්කාර නාසිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් නාමයෙන් ආමේන් 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 හරි අපි උදෑසන නමස්කාරයේ සමග එකතු වෙමු. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. මේ වෙලාවේ අපි ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට මුළුමනින් යටහත් වෙනවා දෙවියන් වහන්සේ. ඔබගේ මඟ පෙන්වීම අපිට ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හලෙලූයා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අතට බාර වෙමින් පසුගිය දවස්වල අපි ගමන් කරපු සියලු මාර්ග දෙවියන් වහන්සේ ඉදිරියේ කියා සිටිමින් උන්වහන්සේගේ ශුද්ධ ලේ වලින් පවිත්‍රතාවය ලබා ගනිමින් සිටිමු. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. මේ වෙලාවේ අපි වහන්සේගේ පාමුලට පැමිණෙනවා. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ දෙසට සම්පූර්ණ අවධානය යොමු කරමින් යාඥාවේ යෙදී සිටින්න. පිටතට අවධානය නොදී අඛණ්ඩව දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයට ඇතුල් වෙමින් සිටින්න. මේ निराहार දිනේදී දෙවියන් වහන්සේ ඔබට අතගසා අපේ ආත්ම සවිමත් කර උන්වහන්සේගේ සැලැස්මේ ඉදිරියට අපව රැගෙන යන පිණිස අපි උන්වහන්සේගේ අතට බාර වෙමු. නිශ්චලව දෙවියන් වහන්සේ දෙස බලා සිටිමින් උන්වහන්සේ අපව ගෙන යන මාර්ගයට යටහත් වීමට අපි කැප වෙන්නට අවශ්‍යයි. පොළවේ සියලු මිනිසයන් Taman කැමති මාර්ගවල ගිහිල්ලා අවසානයේ දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. නමුත් දෙවියන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දෙමින් සිටින්නේ නැහැ. උන්වහන්සේ පටන් ගන්න ඉඳලම පෙන්වලා දීලා තිබෙනවා යා යුතු මාර්ගය. නමුත් බොහෝ මිනිසයන් දෙවියන් වහන්සේට ඉඩ දෙන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමේ අරමුණෙන් වැඩ කරලා අන්තිමට දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න පැමිණෙද්දී උන්වහන්සේට චෝදනා කරනවා. නමුත් උන්වහන්සේ කිසිවකට පිළිතුරු දෙන්න යන්නේ නැහැ මේ කාලේ. උන්වහන්සේ කියන්නේ කුමක්ද? උන්වහන්සේට යටත් වෙලා උන්වහන්සේගේ සැලැස්මට මිනිසයන් අවනත වෙන්න අවශ්‍යයි. මේ निराहार දිනේ අපි අනෙකුත් සියලු වැඩ පසක දමා අපි මෙච්චර කාලයක් කරගෙන ආපු දේවල් අපිට ඕන විදිහට කරපු දේවල් පැත්තක දාලා මේ දිනේ निराहारව
දෙවියන් වහන්සේගේ පාමුලට වෙලා ඉන්නේ ඒකයි. අපිට වැරදුණු තැනක් ඇත්නම් ඒවා හදාගන්න, අපි අපේ කැමැත්තට දෙයක් කරලා තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න. ඒ උදෙසා තමයි මේ निराහාර දිනේ අපි ඔක්කොම වැඩ අතෑරලා දෙවියන් වහන්සේගේ පාමුලට වෙලා අපේ ජීවිත ගැන කල්පනා කරලා බලමින් උන්වහන්සේගේ සැලැස්මට නැවත පැමිණෙන්නට මේ දිනේ යොදා ගන්න ඒක නිසායි. ඒ නිසා අපි මේ নমස්කාරය සමග උන්වහන්සේගේ පාමුලට ගමන් කරමු. මේ දිනේ පුරා ඔබ උන්වහන්සේගේ අභියස රැඳී සිටිමින් උන්වහන්සේගේ සැලසුම් වලට නැවත වතාවක් සම්පූර්ණයෙන් හැරෙන්නට අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේට බාර වෙමු. හැම කෙනෙක්ම ජේසුස් වහන්සේගේ ලේ වලින් වැසෙන්න. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්සේ. මේ ගීතිකාවන් සමග එකතු වෙලා අපි මුලින්ම අපේ සිත් ආත්ම දෙවියන් වහන්සේ වෙතට හරවා ගනිමින් යාඥාවට ඇතුල් වෙමු. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. කුරුසිය පාමුලට පැමිණෙන්න. තමන්ගේ සියලු අයුතු මාර්ග ගැන ජේසුස් වහන්සේට කියමින් උන්වහන්සේගේ පාමුලට එන්න. ඔබ කල්පනා කරලා බලන්න මෙතෙක් කාලයක් ඔබ ගත්ත තීරණ ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මක් උදෙසා ගත්ත ඒවද? එහෙම නැත්නම් ඔබේ යම් අවශ්‍යතාවයක් උදෙසා ගත්ත තීරණද කියලා කල්පනා කරලා බලන්න. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට নমස්කාර වේවා ස්වාමීනි. හලෙලූයා. පාමුල මගේ හදවත වගුරවමිනේ පව් ගැන ඔබ හට කියමි. ජේසුනි මා පිළිගන්න. ඔබට নমස්කාර වේවා ස්වාමීන්. ජේසුස් වහන්සේගේ පාමුලට පැමිණෙන්න. හලෙලූයා. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. කුරුසිය පාමුල මගේ හදවත වගුරවමිනේ පව් ගැන ඔබ හට කියමි. ජේසුනි මා පිළිගන්න. සැබවින් ඔබ කුරුසියට ගියේ මාගේ පාප නිසයි. සැබවින් ඔබ පහර ලැබුවේ මා සුව කරලන්නයි. සැබවින් ඔබ නිහඬව ගියේ මට ඇති ප්‍රේමේ නිසයි. ජේසුනි මා පිළිගන්න. කුරුසියේ පාමුල මගේ හදවත වගුරවමිනේ පව් ගැන ඔබ හට කියමි. ජේසුනි මා පිළිගන්න. කුරුසිය පාමුල මගේ හදවත වගුරවමිනේ පව් ගැන ඔබ හට කියමි. ජේසුනි මා පිළිගන්න. ඔබට নমස්කාර වේවා ජේසුස් වහන්සේ. ඔබ වහන්සේගේ පාමුලට අපි මේ වෙලාවේ පැමිණෙනවා. ජේසුනි අපේ සියලු අයුතුකම් වලින් අපව මුදවා අපව පිළිගන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ස්වාමී. හැම කෙනෙක්ම අවංක සිතින් යාඥාවට ඇතුල් වන්න. අවංක සිතින් යාඥාවට ඇතුල් වන්න. හැම කෙනෙක්ම මුළු ආත්මයෙන් යාඥා කරමින් සිටින්න. පිටතට අවධානය ලබා දෙන්න එපා. දෙවියන් වහන්සේ දෙසට සම්පූර්ණ අවධානය ලබා දෙන්න.
ඔබේ මනසට එන අනත් සිතුවිලි වලට ඉඩ දෙන්න එපා. ඒ කිසි සිතුවිල්ලකින් අපිට මඟ පෙන්වීමක් ලැබෙන්නේ නැහැ. අපි අපේ මානසික සිතුවිලි නිසා දෙවියන් වහන්සේගෙන් ඉවතට යනවා පමණයි. එම නිසා දැන් මේ වෙලාව දෙවියන් වහන්සේට පමණක් කැප කරගන්න. සම්පූර්ණ අවධානය දෙවියන් වහන්සේට ලබා දී යාඥාවේ නිරත වෙන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේලා හතේ ලෙහි කෙලේ හාතලියා ලිහාතලෙ හිමෙලෙ මෙනෙ කෙලේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා ලබාතේ ලෙහි කෙලේ හාතේ හබාලි හාතලෙ හිමෙනි. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ජේසුස් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේගේ සැලැස්ම සම්පූර්ණව ඉෂ්ට කළා. දැන් අපි ඒ මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍යයි. උන්වහන්සේ තමන්ගේ අරමුණක් උදෙසා නොවේ වැඩ කළේ. දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ට වීම උදෙසා තමන්ගේ ජීවිතේ කැප කළා. නමුත් අද බොහෝ කිතුණුවන් අපි හැම කෙනෙක්ම අපේ අරමුණු ඉෂ්ට කරගන්නට අපි නිකං දෙවියන් වහන්සේට යාඥා කරන නමුත් අපේ අරමුණු මතට අද බොහෝ කිතුණුවන් ගමන් කරලා තිබෙනවා. එම නිසා දෙවියන් වහන්සේගේ සැලැස්ම අපෙන් දුරස් වෙලා තිබෙනවා. ඔබ ඉවසීමෙන් සහ බලා සිටීමෙන් යුක්තව දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ ඔබ තුළ ඉෂ්ට කරන තුරු රැඳී සිටින්නට අවශ්‍යයි. හැම දෙයකම යටහත් වෙන්න අවශ්‍යයි. බලෙන් දේවල් ගොඩනගන්න යන්න බෑ. අපේ හදිස්සියට දේවල් කරන්න යන්න බෑ. දෙවියන් වහන්සේ දී තිබෙන ප්‍රකාරයෙන් ඉදිරියට යන්න අවශ්‍යයි. උන්වහන්සේ තියලා තිබෙන ක්‍රමවලට අපි හැසිරෙන්නට අවශ්‍යයි. ජේසුස් වහන්සේ ඒ ආදර්ශය අපිට දුන්නේ. ජේසුස් වහන්සේට කරනවා නම් කරන්න ගොඩක් දේවල් තිබුණා. උන්වහන්සේට ගොඩක් බලය තිබුණා. ගොඩක් හැකියාව තිබුණා. උන්වහන්සේට කොච්චර බලයක් තිබුණාද? උන්වහන්සේ එක වචනයකින් මරණ උත්ථානය කරන්න ආලේපය උන්වහන්සේ සතුව තිබුණා. ඕනම රෝගයක්, ඕනම අසාත්මිකතාවයක් එක වචනෙන් නිදහස් කරන්න, ඕනම අසුද්ධ ආත්මයක් පහ කරන්න ජේසුස් වහන්සේට බලය හැමදේම තිබුණා. උන්වහන්සේට ඕනනම් මේ පොළවේ මුළු රාජ්‍ය පාලන බලය අතට ගන්න තිබුණා. සියලු ධනය, සියලු රාජ්‍ය ගෞරවය උන්වහන්සේ එක මොහොතකින් උන්වහන්සේගේ අතට අරගන්න තිබුණා. නමුත් උන්වහන්සේ ඒව කරන්න ගියේ නෑ. ඇයි? දෙවියන් වහන්සේට සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම ගොඩනගන තුරු අපි ඉන්න අවශ්‍යයි. මිනිස්යාගේ හදිස්සි වීම තුලින් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්නේ නෑ. එම නිසා අපි උන්වහන්සේට යටත් වෙලා මේ निराහාර දිනේ අපේ හදිස්සි සැලසුම්, අපේ අරමුණු, අපි හිතින් සැලසුම් කරගෙන ඉන්න ඔක්කොම දේවල් පැත්තක දාලා මේ निराහාර දිනයක් ඔබට දීලා තියෙන්නේ මොකටද? මේ දිනේ ඔබ නිහඬ වෙන්න අවශ්‍යයි. මේ දිනේ නිශ්ශබ්ද වෙන්න අවශ්‍යයි. මේ දිනේ දෙවියන් වහන්සේට සවන් දෙන්න අවශ්‍යයි. ඔබ යන මාර්ග හරිද වැරදිද කියලා කල්පනා කරලා බලන්න අවශ්‍යයි. එහෙම නැතුව මේ निराහාර දිනේ ඔබ ඔබගේ මොනවා හරි අවශ්‍යතාවයක් ගැන යාඥා කර කර ඉන්නව නම් වැඩක් නෑ. මේ निराහාරය, මේ निराහාරය අපේ අරමුණු ඉෂ්ට කරගන්න නෙමෙයි. අපි निराහාරයෙන් ඉඳලා දෙවියන් වහන්සේට කියලා අපේ ඉල්ලීමක් දිනා ගන්න නෙමෙයි. අපි මේ निराහාරව ඉන්නේ අපේ කෑම බීම පවා අතෑරලා අපි අද හිස් වෙලා දෙවියන් වහන්සේත් එක්ක අපි හරි පාරේද යන්නේ කියලා විමසලා බලන්නයි මේ දිනේ වෙන් කරලා තිබෙන්නේ. එම නිසා හැම කෙනෙක්ම ඒ දිනේ උන්වහන්සේට මුළුමනින් වෙන් වෙන්න අවශ්‍යයි. එසේ නොමැතිනම් ඔබ විනාශයට යනවා. ඔබ ඔබගේ හදිස්සි මාර්ගවල ගිහිල්ලා, හදිස්සි තීරණවල ගිහිල්ලා විසඳිය නොහැකි ප්‍රශ්නවල හිර වෙනවා. දැන් දෙවියන් වහන්සේට අවනත වන්න. ඔබේ සැලසුම් පැත්තක දාන්න. දෙවියන් වහන්සේට ඔබේ උපකාර අවශ්‍ය නැහැ. ඔබේ අනකිරීම, ඔබගේ යාඥාවලින් නෙමෙයි දෙවියන් වහන්සේ වැඩ කරන්නේ. ඔබ ඉල්ලන දේවල් අනුව නෙමෙයි දෙවියන් වහන්සේ දේවල් ගොඩනගන්නේ. ඔබ යාඥා කරලා කිව්වම නෙමෙයි දේවල් දෙවියන් වහන්සේ කරන්නේ. ඔබ පොඩ්ඩක් දෙවියන් වහන්සේ ඉඩ දෙන්න. උන්වහන්සේගේ සැලැස්මට ඉඩ දෙන්න. ජේසුස් වහන්සේ මොනවා හරි යාඥා කර කර දෙවියන් වහන්සේට උපදෙස් දී හිටියද? නෑ. උන්වහන්සේ ඉඩ දුන්න දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න. කළ යුතු දේවල් දෙවියන් වහන්සේට කියන්න යන්න ඕනේ නෑ. මේ निराහාර දිනේ අපි දෙවියන් වහන්සේට උපදෙස් දෙන දිනයක් නෙවෙයි. අපි අපේ ජීවිත ගැන හිතලා කල්පනා කරලා උන්වහන්සේගේ හඬ ඇහෙන තුරු, උන්වහන්සේ ආලෝකය දෙන තුරු, මාර්ගය පෙන්වන තුරු උන්වහන්සේගේ පාමුල රැඳී සිටින දිනය මේ. එම නිසා හැම සැලැස්මක්ම අතාරින්න මේ දවසේ. ඔබේ අරමුණු අතාරින්න. හිස් වෙන්න.
හිස් භාජනවලට අලුත් හොඳ හිස් භාජනවලටයි නැවුම් මුද්‍රික පානය දමනු ලබන්නේ. පරණ අදහස් පරණ සැලසුම් ඔබේ අරමුණු වලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ නැහැ. ඒව වැඩක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන්න. ඔබ මෙච්චර කාලයක් අසාර්ථක වුණේ ඔබ ඔබේ සැලසුම් වලට ගමන් කළා. ඔබ හොඳයි කියලා හිතාගෙන ඔබේ සැලසුම් කරන්න ගියා. නමුත් දැන් යටත් වෙන්න. දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙන්න. හලෙලූයා. ඔබට ස්තුති වේවා. ජේසුස් වහන්සේ මෙන් වන්න. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේට සවන් දුන්නා. උන්වහන්සේගේ පාමුල කාලය ගත කළා. දෙවියන් වහන්සේ කතා කරන තුරු ජේසුස් වහන්සේ කඳු මුදුනට ගිහිල්ලා උන්වහන්සේ දෙස බලාගෙන සිටියා. කොයි වෙලාවක හරි දෙවියන් වහන්සේ මඟ පෙන්වීමක් ලබා දෙන තුරු ජේසුස් වහන්සේ ඉවසීමෙන් බලාගෙන සිටියා. උන්වහන්සේ තමන්ට තියෙන දෙයක් කාලා බීලා තමන්ට පැවරුණු දේ කරලා දෙවියන් වහන්සේ මීළඟ ඉලක්කය මඟ පෙන්වීම දෙන තුරු ඉවසීමෙන් හිටියා. නමුත් අද බොහෝ කිතුණුවන් එම මාර්ගවලින් නිවතට ගිහිල්ලා තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න වැඩ කරනවා. මෙම නිසා විනාශය, අසාර්ථකත්වය, නිෂ්ඵල කාරණාවන් ගොඩනැගෙමින් තිබෙනවා. දැන් උන්වහන්සේට යටත් වෙන්න. හලෙලූයා. හැම කෙනෙක්ම යාඥා කරමින් දෙවියන් වහන්සේගේ පාමුල මේ දවස ගත කරන්න. වෙන කිසිම දෙයක් වෙතට නොවේ අපේ අවධානය. දෙවියන් වහන්සේගේ පාමුල නිශ්චල වීමයි මේ දිනේ අරමුණ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. සැබවින් ඔබ කුරුසියට ගියේ මාගේ පාප නිසයි. සැබවින් ඔබ පහර ලැබුවේ මා සුව කරලන්නයි. සැබවින් ඔබ නිහඬව ගියේ මට ඇති ප්‍රේමේ නිසයි. ජේසුනී ජේසුනී මා පිළිගන්න. සැබවින් ඔබ කුරුසියට ගියේ මාගේ පාප නිසයි. සැබවින් ඔබ පහර ලැබුවේ මා සුව කරලන්නයි. සැබවින් ඔබ නිහඬව ගියේ මට ඇති ප්‍රේමේ නිසයි. ජේසුනී ජේසුනී මා පිළිගන්න. කුරුසියේ පාමුල මගේ හදවත වගුරවමිනේ. පව් ගැන ඔබ හට කියමි. ජේසුනී මා පිළිගන්න. ජේසුනී ජේසුනී මා පිළිගන්න. ජේසුනී ජේසුනී මා පිළිගන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ පාමුලට පැමිණෙනවා අපගේ දෙවියන් වහන්සේ. අපව නිර්මාණය කළ අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ සියල්ල දන්නේ ස්වාමීන් වහන්සේ. පස් සහ දුහුවිලි පමණක් වන අප මේ කිසිවක් ගැන දන්නේ නැහැ දෙවියන් වහන්සේ. නමුත් වසර දහස් ගණනක් තිස්සේ මිනිසයන් අනුවන ලෙස Taman දන්නවා කියලා හිතාගෙන ගොඩක් දේවල් කරන්න ගිහිල්ලා අද මේ මුළු ලෝකෙම බොරුවක්, ව්‍යාජයක් සහ මහා විනාශයක් බවට පත් කරලා තිබෙනවා. මිනිසයන් Tamanගේ උඩඟු සිත් වලින් කිසිවක් නොදන්න නොතේරෙන කිසිදු ආත්මික අත්දැකීමක්, කිසිදු දෙවියන් වහන්සේගේ සැලසුම් ගැන අවබෝධයක් නැති අනුවන මිනිසයන් රැලක් තමන්ට ඕන දේවල් කරලා තමන්ගේ ශක්තියෙන් වැඩ කරන්න ගිහිල්ලා අද මේ ලෝකෙට වෙලා තිබෙන දේ දෙස බලන්න. දැන් ඔබත් ඒ මාර්ගයටද හැරිලා යන්න හදන්නේ. මේ දිනේ උන්වහන්සේට ප්‍රශංසා කරමින්, උන්වහන්සේට නමස්කාර ගී ගායනා කරමින් උන්වහන්සේගේ පාමුල රැඳී සිටින්න. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන තුරු රැඳී සිටින්න. ඔබව කඩලා හදන තුරු රැඳී සිටින්න. බයිබලයේ කියලා තිබෙන්නේ කුමක්ද? දෙවියන් වහන්සේ කුඹල් කරුවා. අපි උන්වහන්සේගේ අතින් සෑදෙන මැටි බඳුන්. මැටි බඳුනක් කවර කලෙක තම කුඹල් කරුවාට කතා කොට මාව මෙලෙස සාදන්නේයි කියන්නේද? එසේ නොකියන්නේය. කුඹල් කරු Tamanට කැමති ලෙස මැටි භාජන සාදන්නේය. එලෙසම දෙවියන් වහන්සේ මේ මුළු මැවිල්ලත් ඔබ සියලු දෙනාමත් උන්වහන්සේගේ කැමැත්තේ ලෙස සකස් කරන්න ඉඩ දෙන්න. මැටි භාජනය කුඹල් කරුවාට ඉඩ නොදෙන්නේ නම් එය අලංකාරවත්ව නිම නොවන්නේය.
නමුත් මැටි භාජන කුඹල් කරුවාට යටහත්ව කුඹල් කරුවාගේ සැලැස්මේ ලෙස සැකසෙන්නට ඉඩ දී ඇත. නමුත් මිනිසයන් කර තිබෙන්නේ කුමක්? මිනිසයන්ට දුන්න වරප්‍රසාද, මිනිසයන්ට තීරණ අරගන්න දුන්න හැකියාව උපයෝගී කරගෙන ඔවුන් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඊටාම වැරදි ධර්මයන්, ඊටාම වැරදි විද්‍යාවන්, ඊටාම වැරදි දැනුම රැසක් ගොඩගහගෙන දෙවියන් වහන්සේ මවපු මැවිල්ල පවා තමන්ට ඕන විදිහට අදහස් දක්වමින් සිටිනවා. ඒ මැවිල්ල ගැන පවා තමන් හිතන අදහස් දක්වමින් වැරදි මාර්ග, වැරදි දැනුම පොළවට තවමින් සිටිනවා මනුෂ්‍යයන් විසින්. මේ විනාශකාරී මාර්ගෙන් ඔබ මිදී සියල්ල මවපු දෙවියන් වහන්සේට යටත් වෙන්න අවශ්‍යයි. වෙන කිසිම ධර්මයක් අපිට වැඩක් නැහැ. කිසිම මිනිසෙක් ගොඩනගපු ධර්මයකින් අපිට ඇති වැඩක් නැහැ. ඒ මිනිස්සු විවිධ දේවල් තමන්ගේ හිතේ තබාගෙන එක පෞද්ගලික ප්‍රශ්න මත විවිධ ධර්ම හදලා තිබෙනවා. ලෝකේ හදපු හැම ආගමක්ම, හැම ධර්මයක්ම එකිනෙකනාගේ පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න හදපු ධර්මයන්. කලකිරිච්ච අය කලකිරීම නැති කරගන්න ධර්ම හැදුවා. විවිධ ප්‍රශ්නවල විවිධ ආසාවන් වල හිටපු අය තම ආසාවල් ඉෂ්ට කරගන්න ධර්මයන් හැදුවා. දෙවියන් වහන්සේගේ පනත් කඩ කරපු අය තමන්ට වරදිනකොට ඒ වැරද්ද දෙවියන් වහන්සේට යටත් වෙලා නිවැරදි කරගන්න නැතුව වැරදීම් නිසා කලකිරීම පැමිණෙනකොට කලකිරීම වහගන්න වෙන ධර්ම ගොඩ නැගුවා. දැන් ඒ වැඩක් නැති ධර්ම වලින් අපිට වැඩක් නැහැ. ඒව වැඩක් නැති දේ පළක් නැහැ. ඒ මිනිස්සු දන්නේ නැහැ සත්‍ය. මිනිස්යන්ට කොහොමද සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? මිනිස්සු දන්න දෙයක් නැහැ. කොච්චර ප්‍රඥාවන්තයෙක් කියලා හිතුවත් මිලියන ගණනක් මිනිස්යන් ඒ ශාස්ත්‍රවරු පස්සේ ගියත් ඒ ධර්ම වලින් වැඩක් නැහැ. දෙවියන් වහන්සේට යටත් වෙන්න. දෙවියන් වහන්සේ සියල්ල දන්නේ. දෙවියන් වහන්සේ සියල්ල මැව්වේ. දෙවියන් වහන්සේ සියල්ල හසුරුවන්නේ. උන්වහන්සේගේ අතට යටත් වෙන්න. උන්වහන්සේ හැර අපට උදව් කරන්න වෙන කිසිවෙක් නැහැ. දෙවියන් වහන්සේ පමණයි සියල්ලට ඉහළින් ක්‍රියා කරමින් සිටින්නේ. මිනිස්යන්ගේ අනුවන ධර්ම වලින් අපිට පළක් නැහැ. ඔවුන්ගේ අසම්පූර්ණ නුවණ තේරුමක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ සියල්ල දන්නවා. උන්වහන්සේට යටත් වෙන්න. හලෙලූයා, 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 හලෙලූයා. ඔබට ස්තුති වේවා. මිනිසයා යම් පමණ දෙයක් අනාවරණය කරගත්තද, තේරුම් කරගත්තද, එය මුහුදේ ඇති මුළු වැලි වලින් ඇඟිල්ලට වැලි ස්වල්පයක් ගත්තා වගේ. මිනිසයා යම් ප්‍රඥාවක් අත්කරගත්තද, ඒ මුළු සාගරයේ තිබෙන ජලයෙන් එක දෝතකට වතුර පොදක් අරගත්තා වගේ. ඒක අසම්පූර්ණයි. ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. මිනිසයාට මුළු ප්‍රඥාව ලබන්න බෑ. සියල්ල දන්නේ දෙවියන් වහන්සේ. නමුත් දෙවියන් වහන්සේට යටහත් වන්නාට දෙවියන් වහන්සේ කාරණා අනාවරණය කරනවා. නොතේරෙන දේ පෙන්වා දෙනවා. දෙවියන් වහන්සේ ස්වකීය ප්‍රඥාවෙන් ආලෝකමත් කරනවා. දෙවියන් වහන්සේව අපිට දැන් නොතේරෙන නමුත් අපිට කාරණා කිහිපයක් පමණක් පෙනෙන නමුත් උන්වහන්සේට යටත් වන්නා උන්වහන්සේව හඳුනා ගන්නවා. මුළු මැවිල්ල තේරුම් ගන්නවා. එබැවින් දෙවියන් වහන්සේට යටත් වන්න. හලෙලූයා, 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 හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. මිනිස්යන්ගේ ධර්ම පසක දමන්න. දෙවියන් වහන්සේ මතට එන්න. එක මිනිස්යන්ට කරන වැරදි නමස්කාර අතහරින්න. අහස පොළොව මාපු දෙවියන් වහන්සේත් එක්ක කිසිදු මිනිසෙක්ව සමාන නොකරන්න. ඉලිහා දෙහේ ලේකා ලේහා තලහම කලා හාතල හෙබෙලෙමෙනිකලේ. මිනිස්යන්ගේ ධර්මිෂ්ඨකම ඉරුණු වැරහැල්ලක්ය. සුද්ධවන්තයන්ගේ සුද්ධවන්තකම ඉරුණු වැරහැල්ලක්ය. ධර්මිෂ්ඨ එක තැනන් වහන්සේ කෙනෙක් පමණක්ය. එනම් දෙවියන් වහන්සේය. ජේසුස් වහන්සේ කියන්නේ කුමක්ද? පොළවේ ධර්මිෂ්ඨ කවුද? සුද්ධවන්තයන්ද? මිනිස්යන්ද? කවුද ධර්මිෂ්ඨ? ධර්මිෂ්ඨ එක තැනන් වහන්සේ. ඒ තමයි දෙවියන් වහන්සේ. එම නිසා උන්වහන්සේට යටත් වෙන්න. වෙන කිසිදු මිනිසෙක්ට උන්වහන්සේට දිය යුතු ගෞරවය පාවා නොදෙන්න. අබහලේ හාතලේ, අබහලේ හාතලේ. හලෙලූයා. උන්වහන්සේට නමස්කාර කරන්න. ඔබේ දෙවියන් වහන්සේට වඳින්න. උන්වහන්සේගේ පාමුල වැඳ නමස්කාර කරන්න. අපි කොච්චර උන්වහන්සේගේ පාමුල වැඳ නමස්කාර කළත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මක් නිසාද උන්වහන්සේ සියල්ල මැවුසේක. මිනිස්යාගේ මනසට තේරුම් ගත නොහැකි සියල්ල උන්වහන්සේ විසින් සෑදූසේක. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. හබහලේ හාතලේ.
හලෙලූයා. ඔබ වහන්සේට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාර කරමින් ඔබ වහන්සේගේ පාමුල රැඳීම තරම් උතුම් දෙයක් මේ පොළවේ තවත් නැත. දෙවියන් වහන්සේව හඳුනා ගැනීම තරම් ප්‍රඥාවක් තවත් නැත. අහසද පොළවද ස්වර්ගද මැව් දෙවියන් වහන්සේව දැන ගැනීම තරම් උන්වහන්සේට අවනත වීම තරම් බුද්ධිමත්කමක් ප්‍රඥාවක් තවත් නැත. ලෝකේ නුවණ පහවී යන්නේය. ලෝකේ දැනගැන්ම නැතිවන්නේය. මනුෂ්‍යයාගේ තර්ක බිඳී යන්නේය. දෙවියන් වහන්සේ ස්වකීය බලය විදහා දක්වන දවස පැමිණෙනවා ඇත. උන්වහන්සේට කීකරුවන්නන්ට ප්‍රතිඵල ලැබෙන කාලය පැමිණෙන්නේය. මේ නිරාහාර දිනේ අපේ අනෙකුත් සියලු දේ පසක තබා දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන දිනයයි. උන්වහන්සේ උදෙසා අපේ ජීවිත අතහැර දමා උන්වහන්සේ කියන දේ අහගෙන ඉන්න දවසයි. එබැවින් මේ දිනය උන්වහන්සේට මුළුමනින් කැප කරන්න. හලෙලූයා 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 හලෙලූයා. ඔබ නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. සියලු දෙනා යාඥාවේ යෙදී සිටිමින් දෙවියන් වහන්සේට මුළු හදවතින් කතා කරන්න. ඔබගේ පවුල් පිටින් එකතු වී අද දවස දෙවියන් වහන්සේට වෙන් කරන්න. ඔබේ දරුවන්ව දෙවියන් වහන්සේගේ පාමුලට කැඳවන්න. ඔවුන්ව විවිධ වෙන වෙන අරමුණු වලට යොමු කරන්නේ නැතුව මේ දවස්වල උන්වහන්සේගේ පාමුලට කැඳවන්න. එක පවුලක් විදියට එක පිරිසක් විදියට උන්වහන්සේගේ පාමුල ඉඳගෙන දෙවියන් වහන්සේට සවන් දෙමින් ඉන්න. ඔබ මවපු දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඔබේ ජීවිතවල. හබහලී කාහේලේ හාතලේ හබාලේ හාතලේ හබාලේ හාතලී හාලේ. හලෙලූයා හලෙලූයා. ඔබ නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. අන්‍ය භාෂා ලබා තිබෙන අය එම භාෂාවලින් දෙවියන් වහන්සේට යාඥාවේ යෙදී සිටින්න. හබහලියාලේ හාතේලේ හේකේලි හාති හලහතලේ හෙබෙලෙ මෙනිකලේ. අනිත් හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ පාමුල තමන්ට හැඟෙන දැනෙන විදියට හදවත පතුලෙන් එන නමස්කාරය යාඥාව ඔසවන්න. බලහමා කලා හාතලේ හබාලේ හාතලේ හබාලේ හාතලේ එලිමාලේ කාලේ හාතේලේ කාලේ. ඔබ කරන්නට පටන් ගන්න යන වැඩ ඔක්කොම මදකට නතර කරන්න. හබල හතලේ හෙබෙලෙ මෙනිකලේ. ඔබ අරගන්නට යන තීරණ නතර කරන්න. හබහලියාලී හාතලේ හමාලේ කාලේ හාතලේ. ඔබ හදිස්සි වෙලා ඉන්න ඔබගේ මාංශය ඔබ පොළඹවන තීරණ නතර කරන්න. දැන් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ ඉඩ දෙන්න. හබලබලම නකලා හාතලේ 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 හබාලේ කේලේ හාතේ හාලේ හා. හලෙලූයා හලෙලූයා හලෙලූයා. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. හබලබලබලබලබලම නකලා හාතලේ හෙබෙනිකලේ. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතේ ඉඩ දෙන්න. උන්වහන්සේ පරවියෙක් මෙන් අහිංසකයි කියලා බයිබලයේ කියනවා. උන්වහන්සේ ඉඩ දුන්නේ නැත්නම් උන්වහන්සේ ඔබ කිසි කෙනෙක් තුල බලෙන් ක්‍රියා කරන්නේ නැහැ. හබහලියාලේ හාතලේ හමාලේ හමාලේ. ඔබට නමස්කාර වේවා. ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න අවශ්‍යයි. ලහතලේ හතල හතලේ හතල හතලේ හබාලේ හබා කේලේ කේලී හාතලි හමලා හාතල. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. නමස්කාර වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා ලිහතලේ හමහලේ හාතල හමතල හතලේ මෙනිකලේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ලිහතේ හෙලේ කාහේ ලිහතේ. මා ඔබව තෝරාගත්තා නොවේ. සමිඳුනි තෝරාගත්තා නොවේ. අපි දෙවියන් වහන්සේව අපේ කැමැත්තට තෝරාගෙන නැහැ. නමුත් දෙවියන් වහන්සේ විසින් අපිව උන්වහන්සේගේ සැලැස්ම උදෙසා වෙන් කරගෙන තෝරාගෙන තිබෙනවා. එම නිසා උන්වහන්සේගේ තෝරා ගැනීමට අවනත වෙන්න. මා ඔබව තෝරාගත්තා නොවේ. සමිඳුනි තෝරාගත්තා නොවේ. මා ඔබව තෝරාගත්තා නොවේ. සමිඳුනි තෝරාගත්තා නොවේ. ඔබයි සමිඳුනි මාව තෝරාගත්. ඔබයි සමිඳුනි
මාව තෝරාගත් ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අපි ඔබ වහන්සේගේ පාමුල ඔබට යටත් වෙනවා. ඔබ වහන්සේට අවනත වී ඔබට යටත් වෙනවා අපගේ දෙවියන් වහන්සේ. ඉලහතේ හබහකේ හාතලෙ හිමෙනික අපිව තෝරාගත් තැනන් වහන්සේ. අපිව ගොඩනගන කුඹල් කරුවාණන් වහන්සේ. මැවුම් කරුවාණන් වහන්සේ. මේ සියල්ල නිර්මාණය කළ අසීමිත නිර්මාණාත්මක ගුණයෙන් පරිපූර්ණ නිර්මාණ කරුවාණන් වහන්සේ අපි ඔබ වහන්සේට යටත් වෙනවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මේ මැව් නිර්මාණය කළ ඉරහඳ තාරකා ඇතුළු මේ මුළු නිර්මාණය දෙස බලා කල්පනා කරන කල ඔබ වහන්සේගේ ප්‍රඥාව ඔබ වහන්සේගේ දැනුම කෙතරම් විශාලද කියා අපිට හැඟෙනවා ස්වාමීනි. කිසිවෙක්ට තර්ක කළ නොහැකි ලෙස ඔබ වහන්සේ මේ මුළු මැවිල්ලෙන් ලෝකයට ප්‍රකාශ වී තිබෙනවා. නමුත් තම ආසාවන් වලට වහල් වුණු මිනිසයන් ඔබට අවනත වෙන්නට අකමැත්තෙන් ප්‍රකාශ වෙමින් සිටින දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කොට තමන්ට කැමති අඳුරු මාර්ගවල යමින් සිටිනවා. නමුත් මේ දිනේ අපි එසේ නොකොට ඔබ වහන්සේගේ ප්‍රකාශ වීමට ඉඩ දෙනවා දෙවියන් වහන්සේ. අපිට මඟ පෙන්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඔබ වහන්සේගෙන්. හලෙලූයා 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 හලෙලූයා. ඔබේ හඬට මා අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා ඔබේ හඬට මා අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා මා පල දැරීම ඔබේ ආශාවයි මා පල දැරීම ඔබේ ආශාවයි මා ඔබව තෝරාගත්තා නොවේ සමිඳුනි තෝරාගත්තා නොවේ මා ඔබව තෝරාගත්තා නොවේ යේසුනි තෝරාගත්තා නොවේ ඔබයි සමිඳුනි මාව තෝරාගත්තේ ඔබයි සමිඳුනි මාව තෝරාගත්තේ ඔබයි සමිඳුනි මාව තෝරාගත්තේ ඔබයි යේසුනි මාව තෝරාගත්තේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අබහලි ආත්ලෙ හිමිනේ කාලේ ආතල මතාලේ ආති ඉලි හාතෙල හිමේලි කාලේ ආතල මකලා හාතෙල හිමේලි කලි ආතල මකලා ලිකාලි ආතල මහතෙල හිමේලි මේ කිලේ වහන්සේගේ පාමුලට හැමෙනවා අපේ දෙවියන් වහන්සේ. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අබහලි ආතල හිමේ ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. මා ඔබව තෝරාගත්තා නොවේ සමිඳුනි තෝරාගත්තා නොවේ මා ඔබව තෝරාගත්තා නොවේ සමිඳුනි තෝරාගත්තා නොවේ ඔබයි සමිඳුනි මාව තෝරාගත්තේ ඔබයි යේසුනි මාව තෝරාගත්තේ ඔබට නමස්කාර වේවා. ඔබ
ඔබට නමස්කාර වේවා. මේ දිනේ උන්වහන්සේගේ පාමුල වැඩි කාලයක් ගත කරන්න. ඔබට නමස්කාර වේවා. අනෙක් සියලු දේ අතහැර දමා දෙවියන් වහන්සේ වෙතට අවධානය යොමු කර යාඥාවෙන් සහ උන්වහන්සේගේ හඬ අසන බලාපොරොත්තුවෙන් උන්වහන්සේගේ පාමුල නතර වේ සිටින අද ඉලිහාතෙල හෙබෙල හෙමෙනෙකලේ මිනිසයන්ගේ හදිස්සිය අනුව නොයා උන්වහන්සේගේ පාමුලට මේ निराහාර යාඥා දිනේ පැමිණෙන්න. ඔබට නමස්කාර වේවා ස්වාමී. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. මේ දිනේ අපි උන්වහන්සේ අපිට ලබා දෙන මඟ පෙන්වීම වෙතට අපේ අවධානය යොමු කරමු. අද දවස උන්වහන්සේට බාරකොට උන්වහන්සේගේ වචනයෙන් අපිට මඟ පෙන්වන්න කියලා අපි යාඥා කරමු. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමී. හලෙලූයා. ඔබ වහන්සේට ස්තුති නමස්කාර වේවා. අද දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිට මඟ පෙන්වන්න කියලා සිස්ටර් පද්මලතා යාඥා කරන්නේ. हालेलुया हालेलुया सर्वदारी सर्वपराक्रम जीवमान मगध विज्ञानम वහන්සේ ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා ගෞරව වේවා මහිමය වේවා ස්වාමිනී. අද දවසේ ඔබ වහන්සේගේ වචනය තුලින් අද දවසේ අපට කතා කරන්න මගද විපියාණෙනි. ඒ වගේම මේ निराහාර කාලය තුල අද දවසේ ඔබ වහන්සේ ශක්තිමත් කරලා අපව බලවත් කරලා ඔබ වහන්සේගේ මාර්ගය දොරටු විවර කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනය තුලින් අද දවසේ ඒ 16 තුලින් අපට කතා කරන්න ඔබ වහන්සේගේ වචනය සලස්වන්න ස්වාමිනී. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ ස්වර්ගයෙන් එන්නා වූ ඒ දේව වචනේ ඒ පණිවිඩය අපට ලබා ගන්න ඔබ වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම ප්‍රඥාණය නෝරුව ලබා දීලා ඔබ වහන්සේ දේව 16 තුලින් අපට අද දවසේ කතා කරන්න ස්වාමිනේ. ඒ වචනේ අසන්ද වචනේ තුල රැඳෙන්න කරුණාව අද දවසේ දීලා ඔබ වහන්සේ බලවත් ලෙස අප තුල ක්‍රියා කරන්න ස්වාමිනේ. ඔබ වහන්සේ තුල රැඳෙන්න ඔබ වහන්සේගේ අභිමුඛයට එන්න ඔබ වහන්සේ දුන්නා වූ මේ කරුණාව නිසා ස්තුතියි ස්වාමිනේ. අද දවසේ මේ වචනේ අසන්ද ඔබ වහන්සේ දුන්නා වූ මඟ පෙන්වීමට ස්තුතියි මග පියාණෙනි. ඒ වගේම මම වගේම මේ සියලුම සහෝදර සහෝදරියන්ට ඔබ වහන්සේගේ වචනේ හදවත් වලට කාවැදිලා ඒ හදවත් තුළ රඳා පවතිනත් ඒ හදවත් තුළින් ඔබ වහන්සේව සොයන්න උන්ට කරුණාව ලබා ගන්නත් ඔබ වහන්සේ උන්ට මඟ පෙන්වන්න හැම කෙනෙකුටම ආත්මයන්ම වහන්සේ අද දවසේ පුරාවට මේ සියලු දෙනා සමග ක්‍රියා කරලා ඔබ වහන්සේගේ වචනේ තුළින් අපව ශක්තිමත් කරලා බලවත් කරලා ඉදිරියටම යන්න ඔබ වහන්සේගේ මාර්ගය අපට පෙන්වා දෙන්න මගේ දේවි පියාණෙනි. ඔබ වහන්සේ උපකාර කරන අද දවසේ වචනේ තුළින් අපව ශක්තිමත් වෙන්න අපට උපකාර කරන්න පිහිට වෙන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ හස්තයට මේ වචනේ අද දවස බාර කරනවා, වචනේ බාර කරනවා, අපිට වචනේ ගෙනෙන්නා වූ අපේ දේව දාසයව බාර කරනවා ස්වාමිනී. ඒ වගේම මේ වචනේ අසන්නා වූ සියලු සහෝදර සහෝදරියන් ඔබ වහන්සේගේ හස්තයට බාර කර යටත් කරනවා මගේ දෙවි පියාණෙනි. මමද ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා, යටත් වෙනවා, කැප වෙනවා නාසරිය යේසුස් වහන්සේගේ උතුම් වූ බලවන්ත වූ නිර්මල වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. හරි. අපි අද දෙවියන් වහන්සේගේ වචනේ වෙතට අවධානය යොමු කරමු. දෙවියන් වහන්සේට අපේ සභාවන් තුල අපේ ජීවිතවල ක්‍රියා කරන්නට ඉඩ ලබා දීම පිළිබඳව අපි අද අධ්‍යයනය කරනවා. දෙවියන් වහන්සේට අපි ඉඩ දීලා හිටියේ නැත්නම් දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කිසිම වෙනසක් කරන්නේ නැහැ. මිනිස්සු තමන්ගේ ශක්තියෙන් තමන්ගේ හැකියාව තමන්ගේ නුවණ බුද්ධිය මෙහෙवला ගොඩක් දේවල් කරන්න යනවා. මේ පොළවේ දෙවියන් වහන්සේගේ මැදහත් වීමකින් තොරව ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් ඔබ පේන්න අවශ්‍යයි මේ පොළවේ දෙවියන් වහන්සේව පිළිගන්න අය වගේම බහුතරයක් දෙවියන් වහන්සේට කීකරු නොවන දෙවියන් වහන්සේව පිළිගන්නේ නැති පිරිසක් ඉන්නවා. දැන් ඒ හැම කෙනෙක්ම විවිධ දේවල් කරනවා. දැන් කවුරුවත් හිතන්න එපා දෙවියන් වහන්සේ හිටියොත් තමයි දෙවියන් වහන්සේ තමයි මිනිස්සුන්ගේ හැම දෙයක්ම සාර්ථක කරලා දෙන්නේ. ආශිර්වාද දෙන්නේ දෙවියන් වහන්සේ තමයි.
සුවය දෙන්නේ දෙවියන් වහන්සේ තමයි. හාස්කම් කරන්නේ දෙවියන් වහන්සේ තමයි. දෙවියන් වහන්සේටත් පුළුවන්. දෙවියන් වහන්සේට කොහොමත් පුළුවන්. හැබැයි මිනිස්සුන්ටත් දේවල් පුළුවන් කරන්න. දැන් මේ ලෝකේ වැඩිපුර මේ සමාජයේ ගොඩනැගිලා තිබෙන්නේ දෙවියන් වහන්සේ කරපු දේවල් වලට වඩා මිනිස්සු විසින් කරපු දේවල් වල ප්‍රතිඵලය තමයි මේ අපි දැන් ජීවත් වෙන සමාජය. මේ මැවිල්ල, මේ ඉරහඳ තාරකා, මේ විශ්වය, මේ සෝබාදහම, මේ හැමදේම දෙවියන් වහන්සේ නිර්මාණය කළා. දෙවියන් වහන්සේ මිනිස්යන්වත් නිර්මාණය කළා. මේ සියලු ගස්වැල්, සියලු සත්වයන්, මේ හැමදේම දෙවියන් වහන්සේ නිර්මාණය කළා. හැබැයි මේ සමාජය, මේ සමාජ ක්‍රමය දෙවියන් වහන්සේ නිර්මාණය කරපු එකක් නෙමෙයි. මේ මිනිස්සු Tamanට ඕන විදිහට ගොඩනගාගත්ත සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. මේ සෝබාදහම දෙවියන් වහන්සේගේ නිවතට ගිහිල්ලා නැහැ. සෝබාදහම මේ මුළු මැවිල්ල දෙවියන් වහන්සේට කීකරු වෙනවා. ඒක බයිබලයේ කියලා තියෙනවා. මේ මැවිල්ල දෙවියන් වහන්සේට කීකරුයි. හැබැයි කීකරු නැත්තේ කවුද? මිනිස්සු. මිනිස්සු දෙවියන් වහන්සේට කීකරු වෙන්න කැමති නැහැ. මිනිස්සු Tamanට අවශ්‍ය දේ කොහොම හරි අත්කර ගන්න වැඩ කරනවා. මිනිස්සු Tamanගේ හැකියාව මෙහෙवला, Taman දන්න නුවණ මෙහෙवला විවිධ දේවල් මේ ලෝකේ ගොඩනගලා තිබෙනවා. අද දක්වා මේ ගොඩනගලා තිබෙන සියලු දේශපාලනය, සියලුම සමාජ ක්‍රම, ආර්ථික ක්‍රම, මේ හැමදේම මිනිසයන් විසින් ගොඩනගපු දේවල්. ඒ අතරේ දෙවියන් වහන්සේ හැම කාලෙකම දෙවියන් වහන්සේට කීකරු වන පිරිසක් වෙන් කරගෙන උන්වහන්සේගේ සැලැස්ම පොළවේ කෙළවර දක්වා අවසානයේට ගෙනහිල්ලා අවසාන සැලැස්ම ගේන්න උන්වහන්සේ පිරිසක් එක්ක වැඩ කරනවා. හැබැයි ඒ අතරේ බහුතරයක් තමන්ගේ නුවණින් තමයි වැඩ කරන්නේ. තමන්ගේ ශක්තියෙන්. තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න තමයි වැඩ කරන්නේ. දැන් මෙහෙම හැදිච්ච සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේගේ මැදහත් වීමකින් තොරව මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය දේවල් ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා. හරිද? මේ පොළවේ තිබෙන සියලු තාක්ෂණික දියුණුව, ඒ වගේම මිනිසයා විසින් ගොඩනගලා තිබෙන හැම මේ පද්ධති, මේ දේශපාලනය ඇතුළු මේ වෛද්‍ය විද්‍යාවන්, ඒ වගේම විවිධ ආගම්, දර්ශන, මේ හැම දෙයක්ම මිනිස්සු තමන්ගේ නුවණින් ගොඩනගලා තියෙනවා. මිනිස්සුන්ට පුළුවන් ඒක කරන්න. දෙවියන් වහන්සේ හැකියාව මිනිස්සුන්ට දීලා තියෙනවා. ඒකනේ අර බාබෙල් පොත ගොඩනගන වෙලාවේ දෙවියන් වහන්සේ උත්පත්ති පොතේ විස්තර කරනවා. දැන් මේ ඔක්කොම මිනිස්සු එකතු වෙලා ස්වර්ගයේ දක්වා මුදුනක් තිබෙන කොතක් ගොඩනගන්න යනවා. ඔක්කොම එක જાතියක් විදිහට එක තැනක ඉන්න මෙයාලා සැලැස්මක් හදාගෙන මෙයාලා දෙයක් කරන්න යනවා. මේ ඔක්කොම අය මේක එකතු වෙලා කරන විට මේක මේගොල්ලන්ට කරන්න පුළුවන් වෙනවා කියලා දෙවියන් වහන්සේ කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේ දුන්න හැකියාව මිනිස්සුන්ට දේවල් හිතලා, කල්පනා කරලා ගොඩනගන්න හැකියාව මිනිස්සුන්ට දීලා තිබෙනවා. හැබැයි දෙවියන් වහන්සේ නැති තැන, දෙවියන් වහන්සේගේ අරමුණ නැති තැන ඒ ගොඩනගන ඔක්කොම දේවල් අරමුණක් රහිත එක එක්කෙනාගේ පෞද්ගලික ඕන එපාකම් වලට ගොඩ නැගිච්ච දේවල් බවට පත් වෙනවා. ඒ නිසා බාබෙල් පොත ගොඩනගන කතාව අපිට අධ්‍යයනය කරන්න පුළුවන් උත්පත්ති පොතේ ඒක විස්තර වෙනවා. එහිදී දෙවියන් වහන්සේ ඒක ගොඩනැගීම නතර කරලා ජාතීන්ව විසිරුවලා දානවා. ඒකට හේතුව දෙවියන් වහන්සේ අනුමත නොකරපු විශාල වැරදි දෙයක් මිනිස්සු ඔක්කොම එකතු වෙලා ගොඩනගන්න හැදුවා. සුදුසු නැති දෙයක් මිනිසුන්ට ගොඩනගන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ ඒක විසිරුවලා දැම්මා. ඒ තුලින් දෙවියන් වහන්සේට කරන්න තියෙන අවසාන සැලැස්මට බාධා පැමිණෙන නිසා. හැබැයි කෙසේ වෙතත් අදටත් මිනිස්සු එකතු වෙලා විවිධ දේවල් ගොඩනගනවා. ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්නට විසඳුම් හොයනවා. විසඳුම් හොයන්න පුළුවන්. හැබැයි ඒකෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. ජලගැල්මකින් පොළොව විනාශ කරන කාලයේදීත්, නෝවාගේ කාලේ ජලගැල්ම පැමිණෙන අවධියේදීත් ඒ වගේම දෙයක් තමයි වුනේ. මිනිස්සු සහ දේව දූතයෝ කියන දෙකොට්ටාශයම එකට එකතු වෙලා එයාලා Tamanට හොඳයි කියලා හිතන විදිහට මේ මැවිල්ල වෙනස් කරන්න පටන් ගත්තා. ඒක ඔවුන්ට කරන්න පුළුවන් වුණා. ඔවුන් විශාල විදිහට
දෙවියන් වහන්සේ නිර්මාණය කරපු අදහස් කරපු දේවල් වලට සම්පූර්ණයෙන් පටහැනිව දේවල් හදන්න පටන් ගත්තා. ඒ පිළිබඳව අපිට විස්තර වෙනවා මේ උත්පත්ති පොතේ නෝවාගේ කාලේ ජලගැල්ම සම්බන්ධයෙන් තිබුණු පරිච්ඡේදවල. එවකට ඇති වුණු දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධ දේවල් නිසා දෙවියන් වහන්සේට සිද්ධ වුණා මේ කරපු මිනිසයන්ව භූමිය මතු පිටින් ඉවතට යවන්න. දිගින් දිගටම මේ දේ තමයි සිදු වුණේ. මිනිස්සු ඇවිල්ලා විවිධ විදිහට විවිධ රාජධානි ගොඩ නැගුවා. ඒ හැම තැනකම මිනිස්යන්ගේ අවශ්‍යතාවය උදෙසා එයාලා ඒක කළා. බබිලෝනිය කියන අධිරාජ්‍ය ලෝකේ අති බල සම්පන්න අධිරාජ්‍යයක් ඒක. බයිබලයේ විස්තර වෙන ප්‍රකාරයට එදා මෙදා තුර ලෝකයේ තිබුණු ශක්තිමත්ම රාජධානිය බබිලෝනිය. ඒක ගොඩ නැගුවේ දෙවියන් වහන්සේගේ උපදෙස් මත නෙමෙයි. මිනිස්සු ගොඩ නැගුවා ඒක. ඒ රාජධානිය මිනිස්සු හැදුවා. දෙවියන් වහන්සේ ගිහිල්ලා බබිලෝනයට ආශිර්වාද කළේ නැහැ. ඒ වුණාට මිනිස්සු තමන්ගේ ශක්තියෙන් ඒක ගොඩ නැගුවා. ඉන් පසුව පැමිණි රාජධානි පර්සියාව ලෝකයේ විශාලම රාජධානි ප්‍රමාණයක් වහල් කරගත්ත පර්සියාව මේ රාජධානි මිනිස්සුන්ගේ නුවණින් මිනිස්සුන්ගේ ශක්තියෙන් ගොඩ නැගුවා. ඒක කරන්න පුළුවන්. මිනිස්සුන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉන් පසුව පොළවේ බිහි වුණු අධිරාජ්‍යයන් ග්‍රීසිය රෝම අධිරාජ්‍ය මෙවැනි අධිරාජ්‍යයන් තමන්ගේ අරමුණු උදෙසා ඉතා ශක්තිමත් විදිහට ගොඩ නැගුවා. දැන් ඒ කිසි තැනකට දෙවියන් වහන්සේ ගිහිල්ලා මේ කරන්න ඕන විදිහ කියලා දීලා මෙහෙමයි අධිරාජ්‍ය හදන්නේ කියලා දෙවියන් වහන්සේ මේ කාටවත් උපදෙස් දී හිටියේ නැහැ. ඒ අධිරාජ්‍යයන් වල හිටපු පාලකයන් බබිලෝනියේ නෙබුකද්නේසර් රජතුමා ඒක තමන්ගේ උපදේශකයන් සමග එකතු වෙලා ඒක ගොඩ නැගුවා. පර්සියාවේ හිටපු අහස්වේරෝස් කියන රජතුමා ඉන්දියාව දක්වා රාජ්‍ය ව්‍යාප්ත කළා තමන්ගේ උපදේශකයන් එක්ක තමන්ගේ නුවණ මෙහෙයවලා. ග්‍රීසියේ හිටපු රජවරු ග්‍රීසිය පාලනය කරපු ඇලෙක්සැන්ඩර් කියන රජවරු ඒ රජ පරම්පරාව තම නුවණින් තම ශක්තියෙන් ඒව ගොඩ නැගුවා. රෝමය සීසර් ගොඩ නැගුවා. කාගේවත් උපදෙස් අර දෙවියන් වහන්සේගේ උපදෙස් මත නෙමෙයි. මිනිස්සුන්ට පුළුවන් දේවල් කරන්න. අපි දැන් මේ හිතනවට වඩා අපි මේ දැන් කිතුණු සභාවේ මිනිස්සු තමන්ගේ ශක්තියෙන් කරන්න උත්සාහ කරනවා දේවල් වලට වඩා මේ ලෝකේ මිනිස්සු තමන්ගේ ශක්තියෙන් ගොඩක් දේවල් කරලා තිබෙනවා. හැබැයි මේ අවුරුදු දහස් ගණනකට පසුව අපිට පේන්න තියෙන්නේ මොකද්ද? මිනිස්සු ඒ තරම් තමන්ගේ නුවණ ප්‍රඥාව ශක්තිය හැකියාවන් දීමනාවන් උපයෝගී කරගෙන ඒ අවුරුදු දහස් ගණනක් තිස්සෙම මේ ගොඩනගපු දේවල් වල අද කිසිම ඵලයක් නැහැ. මේ කිසිම දෙයකින් දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. කිසිම දෙයකින් ලෝකයේ සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. කිසිම දෙයකින් මිනිස්සුන්ට යහපතක් අද දක්වා සිද්ධ වෙලා නැහැ. මිනිස්සුන්ට තියෙන සැබෑ ප්‍රශ්න වලට පිළිතුරු ලැබිලා නැහැ. මිනිස්සු හැමදාම වේදනාවන් වල කලකිරීම වල දුෂ්කරතාවයන් වල සිටිනවා. එක පිරිසක් අධික විදිහට සැප භුක්ති විඳිනවා. හැබැයි ඔවුනුත් මැරිලා යනවා. ඔවුන්ගේ ශරීරත් පසට දුහවිලි වෙලා යනවා. ඔවුන් ඉන්නකම් අනිත් මිනිස්යන්ව පාගගෙන පීඩා කරගෙන තමන්ගේ බලය රඳව ගන්න කරන්න පුළුවන් ඔක්කොම කරලා කොහොම හරි ශක්තිමත් වෙනවා. ඔවුන් දිහා බැලුවම අපි හිතන මෙයාලා ගොඩක් සැපවත් ජීවිත ගත කරනවා කියලා නැහැ. ඔවුනුත් වයසට යනකොට ඔවුන් කලකිරෙනවා. දුකටපත් වෙනවා. ඔවුන් වේදනාවටපත් වෙනවා. ඔවුන්ටත් අන්තිමට තේරෙනවා අපි කරපු දේ අන්තිම ඵලයක් නැහැ කියලා. ඔවුන් වෙහෙසිලා දේවල් ගොඩනගනවා. ඊළඟ પરම්පරාවක් ඇවිල්ලා ඒ ගොඩනගපු දේවල් විනාශ කළා දානවා. තමන් වසර ගණනක් වෙහෙසිලා යම් තත්වයන් ගොඩනගා ගන්නවා. හැබැයි අවුරුදු 60ක් 70ක් යනකොට මහලු වෙලා ඇවිද ගන්නවත් බැරුව කතා කර ගන්නවත් බැරුව හැමදේම නැති වෙලා යනවා. මිනිස්සු තමන්ගේ නුවණින් හැදුව ගොඩක් දේවල්. මේක මේ අපි අත්හදා බලන්න ඕන දෙයක් නෙමෙයි. අවුරුදු දහස් ගණනක් මිනිස්සු අත්හදා බලලා කරලා බලලා විවිධ විදිවලට කරලා බලලා අන්තිමට පළක් වෙලා නැහැ අද දක්වාම. ඉතින් මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ හැකියාවෙන් තමන්ගේ නුවණ මෙහෙवला දේවල් කරන්න. දෙවියන් වහන්සේගේ මැදහත් වීමකින් තොරව දෙවියන් වහන්සේකට ඉඩ දීලා තිබෙනවා. ඒකට හේතුව අපිට තේරුම් ගන්න පුළුවන් උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද කියවද්දී. දෙවියන් වහන්සේ මේ මුළු පොළොව මවලා
මිනිස්යන්ගේ අතට බාර දීලා කියනවා මේ මුළු පොළවේ ආධිපත්‍ය මම නුඹලට දෙනවා. දැන් නුඹලා ගන්න තීරණ මත තමයි මේ පොළව යන්නේ. මේක බෝ වෙලා ව්‍යාප්ත වෙන්න, ඒ වගේ මේ පොළව පාලනය කරන්න සහ සියලු සත්වයන් කෙරෙහි ආධිපත්‍ය පතුරවන්න මිනිස්යන්ට අවසරය බලය දෙනවා දෙවියන් වහන්සේ. ඒක දීමනාවක් විදිහට දුන්නා. දැන් මේ දීපු දේ දෙවියන් වහන්සේ ආයි නැති කළේ නෑ. අදටත් මිනිස්යාගේ තීරණ, මිනිස්යා කරන දේවල් මතින් තමයි මේ පොළව අද දක්වා මේ සමාජය නිර්මාණය වෙලා තිබෙන්නේ. ආධිපත්‍ය මිනිස්යාට දුන්නා. දෙවියන් වහන්සේ යමක් දුන්නම ඒකට පස්සේ දෙවියන් වහන්සේ ඇවිල්ලා ආයි ඇඟිලි ගහන්නේ නැහැ. ඒ අපි තමයි දෙයක් දුන්නම ආයි ඇවිල්ලා ආයි මෙයා හරියට කරාද? එහෙම යා හරි නැත්තම් වෙන එක්කෙනෙක් දාමු. මෙහෙම අර වෙනස් කර ඇඟිලි ගහ බලන්නේ මිනිස්සුන්ගේ හැටි. දෙවියන් වහන්සේගේ හැටි ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ දෙයක් බාර දුන්නා නම් දෙවියන් වහන්සේ ඒකේ කෙලවර දක්වාම බලන් ඉන්නවා. හරි දැන් උඹලට බාර දුන්නා. දැන් බලමු මේක කොහොමද අන්තිමට මොන වගේ හොද්දක් හැදෙයිද? කොයි වගේ කැඳ හැලියක් හැදෙයිද කියලා බලමු කියලා අන්තිම දක්වා බලාගෙන ඉන්නවා. මිනිස්සු තම තමන්ට ඕන විදියට අර ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය ගැන කතාව තියෙනවා. මිනිස්සු තමන්ගේ අදහස් අනුව තමන්ට හිතෙන විදිහට හැදුවා. අන්තිමට තමයි බැලුවේ හදපු කැඳ එක කොයි වගේද කියලා. බැලින්න උණු වතුර විතරයි තිබිලා තියෙන්නේ. ඇයි? හැම එකාම අනිත් එකා කරයි කියලා හිතාගෙන ඌ ගිහිල්ලා නිකන් හාල් මිටක් දාන වගේ පෙන්නලා ඇවිල්ලා. දැන් මේ පොළවටත් ඕක තමයි වෙලා තියෙන්නේ. මිනිස්සු දේවල් ගොඩනගන්න මිනිස්සු තමන්ගේ අරමුණු උදෙසා වැඩ කර කරගෙන යනවා. අපි මෙහෙමයි, අපි හොඳයි, අපි කරනවා, අපි හොඳයි කිය දේවල් කරගෙන යනවා. බැලින්නම් අන්තිමට එක එක්කත් කරපු දෙයක් නැහැ. අන්තිමට නිකන් උණු වතුර එකක් විතරක් ඉතුරු වෙලා තිබුණා. ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලියේ කතාවේ. ඒ වගේ තමයි පොළොවට වෙලා තියෙන්නේ. පොළොවේ රාජධානි බිහි වුණා. අපි මේකට උත්තර දෙන්න. දේශපාලන ක්‍රම ගොඩ නැගුණා. අපි මේ ප්‍රශ්න වලට විසඳුම දෙන්න. හරිද? ධර්ම ගොඩ නැගුණා. ආගම් ගොඩ නැගුණා. අපි මේ මිනිස්යාගේ ප්‍රශ්න වලට කලකිරීම වලට උත්තර දෙන්නම් කියලා එක එක ධර්ම, දර්ශන, ආගම් එක එක මේ පොළොවේ ගොඩ නැගුණා. හැබැයි ඔක්කොගෙම අන්තිමට වෙච්ච දෙයක් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ ආගම් වල හිටපු පූජකවරුත් ලෝකේ රැල්ලට අහු වෙලා අර මේ මිනිස්යාට සහනය දෙන්න, නිදහස දෙන්න, දේශපාලනික ක්‍රම වලින් පිළිතුරු දෙන්න ආපු කට්ටියත් එයාලත් ලෝකේ රැල්ලටම අහු වෙලා ඔක්කොම කරන්නම් කියලා කරලා තියෙන්නේ තමන්ගේ වාසියට දෙයක්. තමන්ගේ තැනක් හදාගන්න, තමන්ගේ ටික රැකගන්න, අනිත් අය කරයි කියලා හිතාගෙන දේවල් තමන්ට ඕන විදිහට ඉඳලා තිබෙනවා. අන්තිමට මේ ලෝකය නිකන් කිසිම අර්ථයක් නැති දෙයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් සමහර ධර්මයන් වල කියලා තියෙන දේවල් බැලුවම එක අතකට හරි කියලාත් හිතනවා. ඇයි මේකේ ලෝකෙ කිසි ඵලයක් නැහැ කියලානේ මිනිස්සු දැන් අනිත් ආගම් වල කියන්නේ. මේක නිෂ්ඵලයි. ඇත්ත තමයි. ඉතින් මේක නිෂ්ඵල කරේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මේක නිෂ්ඵල වෙන්න හැදුවේ නැහැ. මේක සියල්ල දුකයි. සියල්ල දුක තමයි. ඉතින් මොනව කරන්නද? කවුද මේ දුකට පත් කළේ මේ මුළු පොළව? දෙවියන් වහන්සේද? නෑ. මිනිස්සු Tamanට ඕන විදිහට දෙවියන් වහන්සේට කීකරු වෙන්න නැතුව වැඩ කළා. අන්තිමට කියනවා ඔක්කොම කලකිරීම, ඔක්කොම දුකයි, ඔක්කොම නිෂ්ඵලයි, ඔක්කොම තේරුමක් නැහැ, ඔක්කොම නැති කරලා දාන්න ඕන කියලා. ඕම තමයි ආගම් වල කොට නැගලා තියෙන. මිනිස්සුන්ට අන්තිමට ඕක තමයි තේරෙන්නේ. මිනිස්සු දේවල් කරලා බැරිම තැන අන්තිමට බැලුවම ඔක්කොම නිෂ්ඵලයි, ඔක්කොම වැඩක් නැහැ, ඔක්කොම දුකට හැරෙනවා කියලා තමයි පේන්නේ. ඉතින් ඔක්කොම නැති කළා දාන්න. සමහර මිනිස්සු සියදිවි හානි කරගන්නේ. ණය වෙලා එපා කියන දේවල් කරලා දෙවියන් වහන්සේ එපා කියපු වැරදි මාර්ගවල ගිහිල්ලා අන්තිමට උගුල් වලට හිර වෙලා ඒවයි නිදහස් වෙන්න බැරි වුණාම අන්තිමට මිනිස්සු තීරණය කරනවා නෑ මම සියදිවි හානි කරගන්නවා. එතකොට මේ ඔක්කොටම ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා සමහරු හිතනවා. එයා ඊට පස්සේ අමුතුම දාර්ශනික අදහස් ඉදිරිපත් කරනවා. මේක මේමයි අපි අයියෝ මේ පොළවේ මෙහෙම ඉඳලා වැඩක් නැහැ. මේ ණය ගෙවා ගන්න බැරි වුණා. ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණා. හරිද? මේ පොළව වැඩක් නැහැ. අපිට මේක හරියන්නේ නැහැ.
ඔක්කොම දාර්ශනික මතවාද ඉදිරිපත් වෙන්නේ දෙවියන් වහන්සේ කියපු එකක්වත් කරන්නේ නැතුව. වැරදි දේවල් වල නිරත වෙලා අන්තිමට ණය වෙලා තමන්ගේ වාසියට වැඩ කරලා තමන් හිතන් ඉන්න විදිහට දේවල් ගොඩනගා ගන්න ගිහිල්ලා අන්තිමට වැරදුනාම කියනෝ නෑ අපි මේක හරියන්නේ නෑ. සමහර මිනිස්සු ජීවිතේ නැති කරගන්න. ඔන්න ඔය වගේ තමයි ආගම් මිනිස්සු හදපු ආගම්. අන්තිමට කියන මේ ඔක්කොම නැති කරලා දාන්න ඕනලු. කොහෙද වැරදිලා තියෙන්නේ? නැති කරලා දාන එක නෙමේ වැඩේ. දෙවියන් වහන්සේ කියපු දේ කරලාද දැන් ඔය නැති කරලා දාන්න හදන්නේ? දෙවියන් වහන්සේ කියපු දේ කරාද? දැන් කිතුණුවන්. දෙවියන් වහන්සේ කියන දේ කරනවද දැන්? දෙවියන් වහන්සේට යටහත් වෙලාද වැඩ කරන්නේ? ලෝකේ ක්‍රමේ නම් අරක. දැන් ඔය මෙච්චර වෙලා අපි කතා කරේ මේ ලෝකේ හැටි. මේ ලෝකේ ආගම් වල හැටි, දේශපාලනයේ හැටි, රාජධානි වල හැටි, විවිධ ආර්ථික ක්‍රමවල සමාජයේ හැටි. මේක තමයි ලෝකේ හැටි. කිතුණුවන්ගේ හැටි කොහොමද? කිතුණුවන් ඊට වඩා වෙනස් දෙයක් කරලා තියනවද? කිතුණුවන් දෙවියන් වහන්සේට ඉඩ දීලා තියනවද? ඉතින් දෙවියන් වහන්සේට ඉඩ දෙන જાතියක් විදිහට තමයි පෙනී සිටින්නේ කිතුණුවන්. හැබැයි ඔවුනුත් දෙවියන් වහන්සේගේ සැලැස්මට ඉඩ දුන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? හරිද? ලොකු විනාශයක් සිද්ධ වෙනවා. දැන් මේ හැමදේම වෙන්න කලින්, ඔක්කොම නිෂ්ඵල වෙන්න කලින්, ඔක්කොම මිනිස්යාගේ කන පිටට හැරෙන්න කලින්, හරිද? මිනිස්යාට විනාශයක් වෙන්න කලින් දෙවියන් වහන්සේ මිනිස්සුන්ට පෙන්වලා දුන්නා. ඔයාලා මෙහෙම කරෝතින් මෙන්න මේකයි වෙන්නේ කියලා පෙන්නුවා. උත්පත්ති පොතේ අපිට දකින්න පුළුවන් 3 වෙනි පරිච්ඡේදයේ. ඒ වගේම පළමුවෙනි සාමුවෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ. ඒ පරිච්ඡේද අපිට කියවද්දිම තේරෙනවා දෙවියන් වහන්සේ උපදෙස් දුන්නා. අකීකරු වෙන්න යන මිනිස්සුන්ට දැන් ඔයාලා මේ ක්‍රමයට කරගෙන ගියොත් මොකද්ද වෙන්නේ කියලාත් උපදෙස් දුන්නා. අපි උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 17 සිට 15ට කියවමු. සිස්ටර් නිල්මිනි පාට පුළුවන් නම් ඒ ටික කියවන්න. එහි විස්තර වෙනවා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා තමන්ට ඕන තීරණ අරගෙන වැඩ කරන්න ගියාම මොකද්ද වෙන්නේ? අපි මේ කොටස කියවමු. උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ සිට උන්වහන්සේ ආදම්ට කතා කොට නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන් දී නොකන්නට මා අනකල ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාප ලද්දීය. නුඹේ ජීවනයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නේය. එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය. නුඹ වනයේ පලා කන්නේය. නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ දහඩියෙන් යුක්තව කෑම කන්නේය. මක්නිසාද නුඹ දූවිලිය දූවිල්ලට හැරී යන්නේ යයි කීසේක. හරි. මොකද්ද කියන්නේ එතන? දැන් ඔයා මං කියපු දෙයට ඇහුම්කන් දෙන්නේ නැතුව මේ විදිහට වැඩ කළ නිසා ඒ වගේම ඉදිරියේදීත් ඔයාගේ પરම්පරාවන් දිගටම දැන් මෙහෙම තමයි කරන්න යන්නේ. මට සවන් දෙන්නේ නැතුව මං කියන දෙයට යටත් වෙන්නේ නැතුව දේවල් කරන්න යන නිසා මොකද්ද වෙන්නේ? මේ භූමියෙන් නුඹට කටු සහ ගොකටු උපදිනවා. මේ භූමියෙන් විවිධ පීඩන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විවිධ හිඟකම් වලට වෙහෙසටපත් වෙන්න වෙනවා. නුඹට මේ පොළවේ ජීවත් වෙලා මැරිලා යනකම් නුඹේ දහඩිය යුක්තව අමාරුවෙන් දුකින් වෙහෙසින් යුක්තව නුඹට දේවල් ගොඩනගාගෙන එයින් කන්න සිද්ධ වෙනවා. මම එපා කියපු දේ කළ නිසා මෙතෙන් පටන් මරණය නුඹ කෙරෙහි බලපවත්වනවා. නුඹ දූවිල්ලට හැරී යන්නේ යයි කීසේක. දෙවියන් වහන්සේ මිනිස්යාව සදාකාලික ජීවිතය ලබන පිණිස නිර්මාණය කළා. මැරෙන්න හැදුවේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට අකීකරු වුණාම මුල් ආරම්භක මැවිල්ලේදී බයිබලයේ වාර්තා වෙන උත්පත්ති පොතේ කතාව විස්තර වෙනවා. අකීකරු කම නිසා මිනිස්යාගේ ආයු කාලය ටිකෙන් ටික අඩු වෙච්ච විදිහ. හරිද? ඉතින් දෙවියන් වහන්සේ එපා කියපු දේ කරනවත් එක්කම
එන්න යන ප්‍රශ්න ටිකක් දෙවියන් වහන්සේ කලින්ම අනතුරු අඟවනවා. දැන් වා මේ මම කියන විදිහට නෙමෙයි වැඩ කරන්නේ. ඒක නිසා මෙන්න මේ දේවල් ටික එනවා. ඒ වගේම තමයි පළමුවෙනි සාමුවෙල් පොතේ ඊශ්‍රායල් සෙනග රජ කෙනෙක්ව ඉල්ලනකොට රජතුමා ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහන්සේ කිව්වා උඹලට රජ කෙනෙක් ඕනේ නැහැ. මම නුඹලට ඉහළින් ඉඳගෙන නුඹලව පාලනය කරන නුඹලට අවශ්‍ය මඟ පෙන්වීම දෙන්නම් කියලා දෙවියන් වහන්සේ කියද්දී පළමුවෙනි සාමුවෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට ඒ පිළිබඳ විස්තර වෙනවා. මොකද්ද සෙනග කිව්වේ? නෑ අපිට එහෙම බෑ අපිටත් රජ කෙනෙක් ඕන කියලා රජ කෙනෙක් ඕනමයි කියලා කිව්වා. දෙවියන් වහන්සේ එතන කිව්වා මෙහෙම වුණොත් මොකද්ද වෙන්නේ? හැබැයි ඒක පිළිගත්තේ නෑ. මිනිස්සු අදටත් එහෙමයි. දැන් මේ උදාහරණ දෙකක් විතරයි ඔබට පෙන්වන්නේ. මිනිස්සු තමන්ගේ කැමැත්තට ගන්න හැම තීරණයක් පිටිපස්සෙම දෙවියන් වහන්සේ අනතුරු අඟවනවා. මෙහෙම කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? මේකෙන් එන අතුරු ආබාධ මොනවද? අතුරු ඵල මොනවද? මට ඉඩ දෙන්නේ නැතුව ඔයා ප්‍රශ්නේ විසඳන්න යනවා. දැන් මේකෙන් ගොඩාක් බාහිර අනවශ්‍ය ප්‍රශ්න රැසක් එනවා. ඒව මොනවද කියලා දෙවියන් වහන්සේ හැම වතාවකම පෙන්වනවා. ඒකට තව උදාහරණයක් තමයි මේ පළමුවෙනි සාමුවෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදය. ඒක අපි කියවමු 10 වෙනි පදයේ සිට. එක සාමුවෙල් පොත 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට එවිට සාමුවෙල් තමාගෙන් රජකු ඉල්ලා සිටි සෙනගට ස්වාමින් වහන්සේගේ සියලු වචන කීවේය. ඔහු කතා කොට නුඹලා කෙරෙහි රජකම් කරන්නා වූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු නුඹලාගේ පුත්‍රයන්ගෙන් තමාගේ රතාචාර්යයන් හා අසිරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත් කරගන්නේය. ඔහු ඔවුන්ගේ සහස්ත්‍රාධිපතීන්ටද කොටද සහස්ත්‍රාධිපතීන් කොටසද පත් කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්නන්ටද තමාගේ ගොයම් කපන්නන්ටද තමන්ගේ යුදායුධත් රථායුධත් සාදාන්නන්ටද පත් කරගන්නේය. ඔහු නුඹලාගේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාධන පිණිසද කෑම උයන පිණිසද රොටි පුලුස්සන පිණිසද ගන්නේය. ඔහු නුඹලාගේ කෙද්ද නිදි වතුද ඔලිව් වතුද අතරින් ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේය. නුඹලාගේ ධාන්‍ය වලින්ද මුද්‍රිත ඵලයෙන්ද 10න් කොටසක් ගෙනු තමාගේ ඇමතීන්ටත් සේවකයන්ටත් දෙන්නේය. නුඹලාගේ වැඩකාරයන්ටද නුඹලාගේ ශෝභන වූ තරුණයන්ගෙන්ද නුඹලාගේ කොටුළුවන්ගෙන්දගෙන තමාගේ වැඩට පත් කර ගන්නේය. ඔහු නුඹලාගේ බැටළුවන්ගෙන් 10න් කොටසක් ගන්නේය. නුඹලා ඔවුන්ගේ සේවකයෝ වන්නෝය. ඒ දවස්වලහි නුඹලා තෝරාගත් නුඹලාගේ රජු නිසා නුඹලා කෑගසනවා ඇත. නමුත් ස්වාමින් වහන්සේ ඒ දවසේදී නුඹලාට උත්තර දෙන්නේ නැතයි කීවේය. හරි. මොකද්ද එතන කියන්නේ? එතන කියනවා දැන් මේ රජ කෙනෙක් ඉල්ලනවා. දැන් ඉල්ලනවා වගේ ඔයාලට පත් කරගන්න පුළුවන්. හැබැයි රජ කෙනා ආව මොකද්ද වෙන්නේ? නුඹලාගේ දරුවන්ව ඒ රජතුමා තමන්ගේ වහල් සේවයට ගන්නවා. රජෙක් කියන්නේ එහෙමනේ. රජාට ඇවිල්ලා මේ තමන්ගේ රෙදි තමන්ට හොද ඉන්න බෑනේ. එයා රජෙක් නම් රජෙක්. දැන් අනිත් ජාතීන් වල ඉන්න රජවරු වගේ කෙනෙක් නෙවන කිව්වේ. එහෙමනම් රජ කෙනෙක් දෙන්නම්. හැබැයි එයා ආවම මොනවද කරන්නේ? ඔයාගේ තියෙන ඔක්කොම වතු පිටි වල හොඳම ඒවයින් එයා වෙන් කර ගන්නවා. ඔයාලගේ වෙහෙසින් එයා ඔක්කොම එයාලට කප්පම් අරගන්නවා. ඒ වගේම එයාලගේ රත හසුරවන්න, එයාලට පෙරටුවෙන් ගමන් කරන්න ඔයාලගේ දරුවෝ අරගෙන ඔයාලා ඒ රජවරුන්ට ඉස්සරහින් තියාගන්නවා. ඒ දවස්වලදී ඔන්න ඒ රජතුමා නිසා ඔයාලට පීඩාවන් එනකොට ඔයාලා මට මොර ගහනවා. එන්නේ එතකොට කියන දෙවියන් වහන්සේට අනේ අපිට මේ රජතුමා කරදර කරනවා, පීඩා කරන උදව් කරන්න කියලා. හැබැයි දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? ඒ දවසේදී නුඹලා මට මොර ගසනවා ඇත. නමුත් ස්වාමින් වහන්සේ ඒ දවසේදී නුඹලාට උත්තර දෙන්නේ නැතයි කීවේය. මොකක්ද අර උත්පත්ති පොතේ කිව්ව වගේම වැඩක් තමයි මෙතන වෙන්නේ. එදා ආදම් දෙවියන් වහන්සේ පා කියපු දේ කරලා කිව්වා මේ පොළවෙන් දැන් ඔක්කොම වාට ඕන විදිහට කරලා දැන් මේ ප්‍රතිඵලය තමයි ලැබෙන්නේ. ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහන්සේ කිව්වා ඔයා කැමති දේ ඉල්ලන්න ගිහිල්ලා දැන් අන්තිමට මේක තමයි ඵලය ලැබෙන්නේ. ඊට පස්සේ මට යාඥා කර එක දේවල් කිව්වට මං ඒවට උත්තර දෙන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ කිව්වා. දැන් අද බොහෝ කිතුණුවන්ට මේ தત્ත්වය තමයි උරුම වෙලා තිබෙන්නේ. ඔවුන් Tamanට කැමති විදිහට ලෝකේ ක්‍රමයට දේවල් හදාගෙන තියෙනවා. සමහරු දේවල් ගොඩනගාගෙන තියෙනවා. සමහරු දේවල් ලබාගෙන තිබෙනවා. හැබැයි අන්තිමට එයාලා ඒකෙන් එන පීඩාව නිසා දෙවියන් වහන්සේට යාඥා කරනවා.
ඒ යාඥාවලදී දෙවියන් වහන්සේගේ නොඋන්ට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? එතෙක් කාලයක් ඔවුන් වැඩ කළ තියෙන දෙවියන් වහන්සේ කියපු විදිහට නෙමෙයි. දැන් අපි මෙතෙන් පටන් හරි උන්වහන්සේට අවනත උනේ නැත්නම් ලොකු විනාශයක් තමයි වෙන්නේ. හරිද? දෙවියන් වහන්සේ පෙන්නලා දෙනවා මිනිස්සුන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වුණාට තමන්ට කැමති දේවල් විදිහට ඒ කරන දේවල් වල විනාශකාරී ප්‍රතිඵල එනකොට ඒකේ වගකීමත් මිනිසු දෙවියන් වහන්සේට තමයි පටවන්නේ. හරිද? අපිට අහන්න ලැබෙන මේ කාලේ අහන්න ලැබෙන ප්‍රශ්න අන්‍ය ආගමිකයන් ලෝකේ අනිත් මිනිස්සු දෙවියන් වහන්සේ දන්නම අය සමහර විට ප්‍රශ්න අහන. ඇයි එතකොට දෙවියන් වහන්සේ මෙහෙම කරන්නේ නැත්තේ? ඇයි එතකොට දෙවියන් වහන්සේ මෙහෙම අයව හැදුවේ? ඔක්කොම ප්‍රශ්න කරනවා. එයාලා මුලින් ඉඳලා දෙයක් ඉගෙන ගන්න කැමතිත් නැහැ. ප්‍රශ්න අහන්න දක්ෂයි. හරිද? ප්‍රශ්න අහනවා. ඒකට දෙයක් උත්තරයක් දෙන්නවත් විදිහක් නැහැ. එයාලා යටත් වෙලා තේරුම් ගන්න කැමති නැහැ. ඉතින් එක එක ප්‍රශ්න මිනිස්සුන්ට දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ නුඹලට තමයි මේ පොළවේ තීරණ අරගෙන වැඩ කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. හරිද? ක්‍රිස්තියානි සභාවලටත් එච්චරම තමයි. දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? නුඹලට දැන් නුවණ දීලා දැනගැන්ම දීලා උන්වහන්සේගේ ආත්මයේ මඟ පෙන්වීම ලබා දීලා නුඹලට තමයි මේ සභාවන් හසුරුවගෙන යන්න අවස්ථාව දුන්නේ. දැන් ඒවට අවනත වෙන්නේ නැතුව වෙන ධර්ම හදාගෙන තම තමන්ට ඕන විදිහට දේවල් කරන්න ගියා නම් ප්‍රශ්න ඇවිල්ලා ඇති. දැන් නිකන් දෙවියන් වහන්සේගෙන් අහලා වැඩක් නැහැ. ඇයි පීඩා එන්නේ? ඇයි අරකයි මේකයි අහලා වැඩක් නැහැ. මේ ලෝකේ මිනිස්සුත් ඕකම තමයි කරන්නේ. ලෝකයට දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා මේකයි මං කියන විදිහට ගියේ නැත්තම් මේ ඔක්කොම ප්‍රශ්න එනවා. දැන් මිනිස්සු අහනවා. ඇයි එතකොට එහෙනම් අංග විකල අය ඇවිල්ලා තියෙන්නේ? ඇයි එහෙනම් මේ මන්ද බුද්ධික ළමයි උපදින්නේ ඇයි? ඇයි එහෙනම් නපුංසකයන් උපදින්නේ ඇයි? ඇයි එහෙනම් පොළොවේ දුප්පත් පොහොසත් ભેදයක් තියෙන්නේ? ඉතින් එහෙනම් ඇයි දෙවියන් වහන්සේ මේ කට්ටියට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි? ඇයි එහෙනම් මේ අසාධාරණ විදිහට පාලනය කරන දේශපාලඥයන්ට දෙවියන් වහන්සේ යාලව ඉවත් කරන්නේ නැත්තේ ඇයි? එක එක දේවල් අහනවා. මොකද්ද පළවෙනි සාමුවෙල් පොතේ කියන්නේ? නුඹලට ඕන විදිහට දේවල් කරගන්න. හැබැයි ඒකෙන් ප්‍රශ්න එනකොට නුඹලා මට යාඥා කරනවා. ඒ වුණාට නුඹලා මට කීකරු වෙන්නේ නැතුව කරන දේවල් වලට නුඹලා නිකම් මගෙන් ප්‍රශ්න ඇහුවට මේ යාඥා කරාට ඒවට නිකම් මම මේ පැනලා උත්තර දෙන්න විසඳන්න යන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා. ලෝකේ බහුතරයක් මිනිස්සු දැන් ඔබෙනුත් විවිධ එක එක අය ප්‍රශ්න අහනවා ඇති. හරිද? ඒ අහන ප්‍රශ්න ඇවිල්ලා යාලා ඉගෙන ගන්න කැමති නෑ මුලින් ඉඳලා. දැන් දෙයක් කියලා දෙන්න හරි උගන්වන්න එපා යාට මුලින්ම. දැන් ඒ ලෙවල් වල තියෙන සමහර දේවල් ඒ ලෙවල් ගණිතයේ තියෙන දෙයක් ආලා ඒක කොහොමද උනේ කියලා 3-4 වසර ළමයෙකුට කියලා දෙන්න බෑනේ. එයා එන්න ඕන අනුපිළිවෙලක් තියෙනවා. එතකොට ඒ අනුපිළිවෙලට ආවොත් තමයි දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් කිතුණු සභාවට විරුද්ධව තර්ක කරන බහුතරයක් ඔන්න ඔහොම තමයි. එයාලා අල්ල ගන්නවා මොකක් හරි කොහෙන් හරි තැනකින්. එයාලත් එක්ක ඔබට තර්ක කරන්න යන්න එපා කියන්නේ ඒකයි. හරිද? කිසි කෙනෙක් කිසිම තර්ක කරන්නෙක් සමග තර්කයට යන්න එපා කියන්නේ ඒකයි. එයාලා ඔබත් එක්ක තර්ක කරන්න එන්නේ යමක් ඉගෙන ගන්න අරමුණෙන් නෙමෙයි. එයාලගේ අදහසක් කියලා යන්නේ එන්නේ. එයාලත් එක්ක තර්ක කළා වැඩක් නැහැ. ඒක තමයි ජේසුස් වහන්සේ කියන්නේ නිකන් මිනිස්සුත් එක්ක හැප්පෙන්න යන්න එපා. එයාලා අනුවන විදියට එයාලා කියන්නේ මොකද්ද කියලා එයාලවත් දන්නේ. ඉතින් ඒක නිසා මේ මිනිස්සුත් එක්ක තර්ක කරලා හැප්පිලා වැඩක් නැහැ. එයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහිල්ලා වැඩකුත් නැහැ. දෙවියන් වහන්සේ ඒකයි පාඩුවේ සද්ද නොකර මිනිස්සුන්ට තමන්ගේ කැමැත්ත විදියට ගිහිල්ලා ඒකේ අන්තිම ප්‍රතිඵල ඔක්කොම බලා ගන්න ඉඩ දෙන්නේ. හැබැයි අපිට ටිකක් හදිස්සි මේ ඔක්කොම එක සැරේ විසඳලා එක සැරේ උත්තර දීලා අපිට තරහ යනවා සමහර විට. කවුරු හරි ප්‍රශ්නයක් අහනකොට නෑ එහෙම කොහොමද වෙන්නේ කියලා. ඉතින් අර 5 වසරේ පොඩි ළමයින්ට උසස් පෙළට තියෙන ගණිත දේවල් උගන්වන්න යනවා. ඒ වගේ වැඩක් තමයි කරන්නේ. කරන්න බෑනේ. තර්ක කර කොහොමද උගන්වන්නේ දෙයක්. දැන් කවුරු හරි ඔයාලගේ එක්කෙනෙක්
පොඩි ළමයෙක් ඇවිල්ලා මේ දේවල් ප්‍රශ්න කර කර අහන්න ගියොත් එයාට තර්ක කර කර පෙන්වන්න යනවා. ඒක කරන්න බෑ, අමාරුයි. ඒක තේරුම් ගන්න නම් එයා එහෙනම් බයිබලෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහනවා නම් එයාට කියන්න තියෙන්නේ ඔයා එහෙනම් උත්පත්ති පොතේ ඉඳලා මම ඔයාට උගන්වන්නම් මුලින් ඉඳලා බයිබලේ. හරිද? මේ විදිහට අපි ඉගෙන ගමු. ඒ ක්‍රමයට ඉගෙන ගන්න කැමති නම් ඔයා අහන ප්‍රශ්නෙට අදාළ තැනට එනකොට ඒකත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙයි. මිනිස්සු එහෙම කැමති නෑ. මේ ලෝකේ මිනිස්සු දෙවියන් වහන්සේට තමයි ඔක්කොම චෝදනා ටික එල්ල කරන්නේ. තමන්ගේ කැමැත්තට වැඩ කරන්නේ. හරිද? මුල ඉඳලා ඉගෙන ගත්තොත් ඕනේ ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්තම් කියයි අර වාදෙන් පෙරදුනා, මේ වාදෙන් පෙරදුනා, මේ කට්ටිය දාපු වාදෙට ඔයාලට උත්තර දී ගන්න බැරි වුණා නේද? ඒ එක සත පහකට ඒ උත්තර දෙන්න යන්නේ අපි නම්. ඇවිල්ලා ඕන්නම් ඇවිල්ලා මුල ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන බලන්න මේ වාද තවදුරටත් තියෙයිද කියලා. අපේත් සමහර අනුවන මිනිස්සු ගිහිල්ලා එයාලත් එක්ක වාද කරන්න මේ ලංකාවෙම එවැනි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. හරිද? ඔය පානදුරාවාදය කියලා එහෙම තියෙන්නේ. ඒවා කිතුණෝ දැන් ඔයාලා දැනගන්න ඕනේ. ඒ අනවශ්‍ය විදිහට තර්ක කරන්න ගිහලා තමයි ඒක වෙලා තියෙන්නේ. කවුරු හරි තර්ක කරන්න ආවොත් මොකද්ද කියන්න තියෙන්නේ? ඔයාගේ ප්‍රශ්නෙට මෙන්න මං ඔක්කොම ඕන්නම් බයිබලයේ මුල ඉඳලා කියලා දෙන්නම්. ඒ අනුව ටික ටික ඉගෙනගෙන ගිහිල්ලා බලන්න ඔයාට ওই ප්‍රශ්නේ මතුවේද කියලා. එහෙම නැතුව වාද කළා තර්ක කළා දේවල් තේරුම් කරන්න බෑ මිනිස්සුන්ට. ලෝකේ මිනිස්සු හැම වතාවකම වැරදි කරලා දෙවියන් වහන්සේට ඉඩ දෙන්නේ නැතුව Tamanට ඕන දේ කරලා අන්තිමට ඒකේ වගකීම දෙවියන් වහන්සේට පටවනවා. කිතුණුවනුත් එහෙමයි. කිතුණුවනුත් Tamanට ඕන සැලැස්ම Tamanගේ අවශ්‍යතාවයේ මුදුන්පත් කරගන්න වැඩ කරලා අන්තිමට ගිහිල්ලා ඒකේ වගකීම දෙවියන් වහන්සේට බාර දෙනවා. අන්තිමට කියන මං දෙවියන් වහන්සේ උදෙසා තමයි දුක් විඳේ කියලා. ඇත්තටම මේ කිතුණු සභාවේ බහුතරයක් දුක් විඳලා තියෙන ඒවයින් ඊටාම ස්වල්ප පිරිසක් තමයි ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දුක් විඳලා තියෙන්නේ. හරිද? ගොඩක් කට්ටිය කියනවා අපි මේ ජේසුස් වහන්සේ උදෙසා දුක් විඳා කියලා. බැලින්නම් හැබැයි වෙලා තියෙන්නේ තමන්ගේ අරමුණක් ඉෂ්ට කරගන්න ගිහිල්ලා තමයි මෙච්චර කාල දුක් විඳලා තියෙන්නේ ගොඩක් අය. සමහර අය දෙවියන් වහන්සේගේ සැලැස්මට පිටින් වැඩ කරන්න ගිහිල්ලා. දෙවියන් වහන්සේ අවසර දෙනකන් ඉන්න නැතුව හදිස්සි වෙන්න ගිහිල්ලා. තමන්ට ඕන විදිහට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න ගිහිල්ලා ඉතින් ප්‍රශ්න එනවා. හරිද? ඉතින් විසඳ ගන්න බැරි වෙනවා. අදාළ කාලේ කියපු නැති දේවල් කරන්න ගිහිල්ලා. ජේසුස් වහන්සේගේ චරිතය අනුව හැසිරෙන්නේ නැතුව තමන්ගේ තැනක් හදාගන්න ගිහිල්ලා. තමන්ට ගෞරවයක් ගන්න ගිහිල්ලා. ඉතින් පස්සේ කියනවා අපිට පීඩා, අපිට දැන් කට්ටිය ගහනවා, බනිනවා, අපිට සේවය කරන්න ඉඩ දෙන්නේ නැහැ. අනේ බලන්න කිතුණු සභාවට හැමදාම පීඩා. ඔන්න එතකොට තව කට්ටියක් කියනවා කිතුණු සභාවට හැමදාම පීඩාව පුරුදුයි. අපි පීඩාවට බය නොවේයි. අපි පීඩාව ජය ගන්න සෙනගක් කියලා ඔන්න තව කට්ටියක් හරිම ජොලිතකමෙන් කෑ ගහන්න පටන් ගන්නවා. දැන් එකක්වත් නෙමෙයි වෙලා තියෙන්නේ. මේ අනවශ්‍ය තේරුමක් නැති දේවල් කරන්න ගිහිල්ලා තමයි කිතුණු සභාව වැඩිපුරම පීඩා ලබන්නේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න අවශ්‍යයි මොකද්ද දැන් දෙවියන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේට ඕන කරන්නේ මොනවා හරි වැඩ පෙන්වන්නද? යාගේ බලය පෙන්වන්නද ඕන දෙවියන් වහන්සේට? දෙවියන් වහන්සේට ලොකු එකක් හදලා පෙන්වන්නද ඕන? දෙවියන් වහන්සේට ඕන මේ ලොකු ධනවතෙක්ව හදලා පෙන්වන්නද? දෙවියන් වහන්සේට ඕන ලෙඩ වෙන්නේ නැති මිනිස්සෙක්ව හදලා පෙන්වන්නද? දෙවියන් වහන්සේට ඕන ලොකු බලයක් තියෙන පෙළහර පාන්න පුළුවන් එක්කෙනෙක්ව හදලා රැස් විහිදෙන එක්කෙනෙක්ව හදලා පෙන්වන්නද? මෙන්න බලන්න මං හදපු එක්කෙනා කියලා පෙන්වන්නද ඕන? මොකද්ද දෙවියන් වහන්සේට ඕන? උන්වහන්සේට සැබෑ ලෙස ආදරය කරන සෙනගක් ගොඩනගා ගන්නයි උන්වහන්සේට අවශ්‍ය. බලය දැකලා, ආර්ථික ශක්තිය දැකලා, ගෞරවය දැකලා ඕක මේ අපි කරන්න ඕනේ. දෙවියන් වහන්සේ නන් එක සැරේ බැහැලවිල්ලා කියනවා මම දෙවියන් වහන්සේ තොපි මට යටත් වෙලා කියලා කිව්වනම් ඉවරනේ එක සැරේක ඕක. ඇයි එහෙම නොකර ඉන්නේ? කිතුණු සභාවේ ඒක තේරුම් ගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේට මොකක්ද අවශ්‍ය වෙලා තියෙන්නේ? බලය පෙන්නලා මේ අපේ දෙයක් ගොඩනගා ගන්න නෙමෙයි. දෙවියන් වහන්සේට ඕන වෙලා තියෙන්නේ අවංක පිරිසක් වෙන් කරගන්න. දෙවියන් වහන්සේට ඇත්තට ආදරය කරන, දෙවියන් වහන්සේ කියන දෙයට යටත් වෙන පිරිසක්. උන්වහන්සේව අදහලා ඇදහිල්ලේ ගමනක් යන්න පුළුවන් පිරිසක්. උන්වහන්සේව නොදැක්ක නමුත් උන්වහන්සේව තේරුම්ගෙන උන්වහන්සේට ගරු කරන පිරිසක්. තමන්ට ආස දේවල් මුකුත් නැතත්
දෙවියන් වහන්සේට ඇත්තටම ආදරය කරන පිරිසක්, ඇත්තට ආදරය කරන කෙනෙක්ව හදන්නයි දෙවියන් වහන්සේට ඕන. කිතුණු සභාව මේ අරමුණ තේරුම් ගන්න අවශ්‍යයි ඔක්කොටම කලින්. එහෙම නැති වුණොතින් ලොකු විනාශයක් වෙන්නේ. අපි දුක් විඳිනවා කියලා කියනවා. අපි ප්‍රශ්න වලට මැදි වෙනවා කියලා කියනවා. හැබැයි අන්තිමට වැඩක් ඇති දේ කරන මේ ප්‍රශ්නයකට මැදි වෙලා තියෙනවා. මේ කාගේ හරි තැනක් හදාගන්න ගිහිල්ලා අන්තිමට අපිත් ඊට පස්සේ ඒකට මේ වන්දි ගෙවන්න ඕන. හරිද? ඉතින් ලෝකේ ක්‍රමයේ ඒක කිතුණුවන්ගේ ක්‍රමයක් ඒකම බවට පත් වෙලා තිබෙනවා. ඒක හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේ දන්නව කරන්න ඕන විදිහ, යමක් ගොඩනගන විදිහ, මිනිස්සුන්ව ගැලවීමට ගන්න විදිහ, මිනිස්සුන්ට දෙවියන් වහන්සේ සිටින බව තහවුරු කරන විදිහ, සැබෑ පිරිස පෙරලා වෙන් කරලා අරගන්න විදිහ, කිරිඳි වලින් තිරිඟු වෙන් කරගන්න විදිහ, එළුවන්ගෙන් බැටළුවන්ව පෙරලා වෙන් කරලා අරගන්න විදිහ, උන්වහන්සේව නොපිළිගන්න ජාතීන් වෙතට උන්වහන්සේගේ පණිවිඩය රැගෙන යන විදිහ, මේ ඔක්කොම දෙවියන් වහන්සේ හොඳට දන්නවා. අපේ හදිස්සියට දේවල් වෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ උන්වහන්සේගේ අරමුණ ඉටු වෙන තුරු නිහඬව ඉවසිලිවන්තව සිටීම අපි අනිවාර්යෙන් කරන්න අවශ්‍යයි. අපි හැම වෙලාවකම කල්පනා කරලා බලන්න ඕන දැන් මේ ගන්න තීරණය මගේ ආසාවකටද මේක කරන්නේ? මට යම් තත්වයක් හෝ යමක් ලබා ගන්නද මේ දේ කරන්නේ? එහෙම නැත්නම් ඇත්තරම දෙවියන් වහන්සේ කියපු දේද කියන එක අපි නිරන්තරයෙන්ම කල්පනාකාරී වෙන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි දැන් මේ निराහාර දිනවල මේ අපි දෙවියන් වහන්සේගේ පාමුලට වෙලා යාඥාවෙන් රැඳී සිටින්නේ. දෙවියන් වහන්සේගේ හදිස් මේ හරි මඟ පෙන්වීම පැමිණෙන තුරු. තේරුණාද? ඉතින් බහුතරයක් කිතුණුවන් තමන්ගේ සැලසුම් වලට වැඩ කරන්න ගියාම ඒක අවසානයේ වැරදි ප්‍රතිඵල ඔවුන්ට ගොඩ නැගෙනවා. අපි එසේ නොකළ යුතුයි. අන්‍ය ජාතිකයන් වගේ වෙන්න හොඳ නැහැ අපි. බොහෝ කිතුණුවනුත් දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න අහන මේ කාලේ. හරිද? ඉතින් විවිධ ප්‍රශ්න අහනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ අපේ යාඥාවලට උත්තර දෙන්නේ නැත්තේ? ඇයි දෙමව්පියන්ගෙන් වෙච්ච වැරදි වලට අපිට ප්‍රශ්න වලට මැදි වෙන්න වෙලා තියෙන්නේ? ඇයි? අපි මෙච්චර දෙවියන් වහන්සේගෙන් අහලත් උත්තර දුන්නේ නැත්තේ ඇයි? ඇයි දෙවියන් වහන්සේ රැකවරණය දෙන්නේ නැත්තේ? ඇයි දෙවියන් වහන්සේ සභාව වර්ධනය කරන්නේ නැත්තේ? ඇයි දෙවියන් වහන්සේ සභාවට රැකවරණය දෙන්නේ නැත්තේ? ගොඩක් කිතුණුවනුත් දැන් දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන එක තමයි වැඩි. දිගටම ප්‍රශ්න කරනවා. හැබැයි අපිව කැඳවලා තියෙන්නේ දෙවියන් වහන්සේගෙන් මේ අන්‍ය ජාතිකයන් වගේ ප්‍රශ්න කර කර ඉන්න නෙමෙයි. උන්වහන්සේට යටත් වෙන්න. උන්වහන්සේ කියන දේ කරන්න. ප්‍රශ්නවලට උත්තර ඔක්කොම උන්වහන්සේ කියලා තියෙනවා. කියලා ඉවරනේ දැන් මේ අපි බැලුවානේ මේ උත්පත්ති පොත පටන් ගනිද්දිම කිව්වනේ. ඇයි නුඹලට ප්‍රශ්න එන්නේ? සාමුවෙල් පොතේ කිව්වනේ. ඇයි නුඹලට මේ වහල් කම් වලට යටත් වෙන්න වෙන්නේ ඇයි? මේ ඔක්කොම අනාගත වක්තෘ පොත්වල කියලා තියෙනවා. උඹලා දඬුවම් ලබනවා නම් ලබන්නේ ඇයි? සතුරට වහල් වෙන්න වෙනවා නම් එහෙම වෙන්නේ ඇයි? අන්‍ය ජාතික පාලන වලට වහල් වෙන්න යටත් වෙන්න වෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ඔක්කොම කියලා තියෙන්නේ. දැන් අපි තව ප්‍රශ්න අහා ඉඳලා වැඩක් නැහැ. අපේ වැරදි නිසා ඊළඟ පරම්පරාවලට මොනවද වෙන්නේ? මැවිල්ල විකෘති වෙන විදිහ, වැරදි ඥාන හට ගන්න විදිහ, ඊළඟ පරම්පරාවල විකෘති මේ ස්වභාවයන් සහිත දරුවන් උපදින විදිහ, මේ ඔක්කොම මිනිස්සුන්ගේ වැරදි නිසා මිනිස්සු එපා කියපු දේ කරාම සිදුවෙන විදිහ දෙවියන් වහන්සේ පැහැදිලි කළා තියෙනවා. ඒ දවස්වලදී නුඹලට ප්‍රශ්න එන විට නුඹලා මට යාඥා කරනවා. හරිද? නුඹලා මං කියන දේ කරන්නේ නැතුව, මගේ සැලැස්මට ඉඩ දෙන්නේ නැතුව නුඹලා හදිස්සි වෙලා දේවල් කරනවා. කොහොම හරි අපේ අරමුණ ඉෂ්ට කරගන්නම අපි වැඩ කරනවා. අන්තිමට ඒකෙන් ප්‍රතිඵල එනකොට අපි යාඥා කරනවා. දෙවියන් වහන්සේ මොකද්ද මේ සාමුවෙල් පොතේ කියන්නේ? ඒ පීඩා එනකොට නුඹලා මට මොරගසනවා ඇත. නමුත් ඒ දවසේදී මම නුඹලාට පිළිතුරු දෙන්නේ නැතයි කියලා ස්වාමින් වහන්සේ කියනවා. ඒක නිසා දෙවියන් වහන්සේත් එක්ක අපි නිකන් ප්‍රශ්න කරන්න ගියාට දෙවියන් වහන්සේ තමන්ගේ තැන රැක ගන්න උත්තර දෙන්න යන්නේ නැහැ, උත්තර බඳින්නේ නැහැ. අපි තමයි මේ බය වෙලා උත්තර දෙන්න යන්නේ. නෑ එතකොට මේ කට්ටිය අපේ ගැන වැරදියට හිතයි.
එතකොට හොඳ නෑනේ. අපි එතකොට අපි ගැන වැරදි අදහසක් යයි කියලා අපි තමයි උත්තර බඳින්න යන්නේ. දෙවියන් වහන්සේ බලන්න කොහෙවත් මේ කට්ටියට උත්තර බඳ බඳ ඉන්නවද කියලා. දෙවියන් වහන්සේ පාඩුවේ මිනිස්සුන්ට තමන්ගේ කැමැත්ත කරගෙන යන්න ඉඩ දීලා ඉන්නවා. එයාලට එයාලගේම ප්‍රතිඵල බලා ගන්න ඉඩ හරිනවා. අකීකරු පුත්‍රයාගේ කතාවේ මොකද්ද කියන්නේ? අකීකරු පුත්‍රයා කිව්වම මට තාත්තත් එක්ක ඉන්න බෑ මගේ කොටස දෙන්න කිව්වම ජේසුස් වහන්සේ මොකද්ද මේ උපමා කතාවෙන් කියන්නේ? අකීකරු පුත්‍රයා විනාශ වෙයි ගිහිල්ලා නැති වෙයි එයාට තියෙන දේවල් නැති කරගනී කියලා දෙන්න නැතු හිටියද එයාගේ කොටස? නෑ. උඹට යන්න නම් ඕන. උඹට හිතනවා නම් මාත් එක්ක ඉඳලා වැඩක් නෑ මං දෙන මග පෙන්වීම වැඩක් නෑ ගිහිල්ලා නුඹේ කොටස නුඹට ගන්න ඕන කියලා හිතනවා නම් මෙන්න නුඹේ කොටස කියලා අකීකරු පුත්‍රයාට වෙන් කළා දුන්නා. එයාට යන්න එන හරියන වා කැමති දෙයට ගිහිල්ලා වා කැමති දේ කරලා එන්න කියලා ඉඩ දුන්නා. පස්සෙන් ගිහිල්ලා බැලුවද? තාත්තා හැංගිලා ඉඳන් බලන් හිටියා කියලා තියෙනවා අකීකරු පුත්‍රයා කතාවේ. වැරද්දක් කරන්න යනකොට තාත්තා මැද්දට පැන නැවැත්තුවේ කියලා තියෙනවද? නෑ. ආදම් ගිහිල්ලා එපා කියපු ගහෙන් කන්න යනකොට දෙවියන් වහන්සේ මැද්දට පැන නැවැත්තුවද? නෑ. දෙවියන් වහන්සේගේ හැටි දැනගන්න පොඩ්ඩක් ඉගෙන ගන්න. ඔබේ දරුවන් ගොඩනගද්දී ඒව යොදා ගන්න. සභාවන් හසුරුවද්දී ඒ ක්‍රම යොදා ගන්න. ඉඩ දෙන්න මිනිස්සුන්ට තමන්ගේ කැමැත්ත කරලා විනාශයට ගිහිල්ලා විනාශේ තියෙන මේ විනාශේ තියෙන විනාශය අත්දැකලා එන්න ඉඩ දෙන්න. හැබැයි අපේ අයට එහෙම බෑ. අපේ අයට කොහොම හරි රැක ගන්න යනවා. අපි කොහොම හරි නෑ එහෙම බෑ කොහොම හරි ගැලවීම දීලා කොහොම හරි කරලා නෑ යමෙක් අකීකරු වෙනවා නම් යම් කෙනෙක් කියනවා නම් නෑ අපිට ඕන් නැහැ දෙවියන් වහන්සේ කියලා එයාලට දෙවියන් වහන්සේ නැතුව යන්න දෙන්න. දැන් සමහර ගම්මාන වලට ගියා ලංකාවේ සමහර අය කියනවා නම් නෑ අපිට දෙවියන් වහන්සේ ඕන් නැහැ අපේ ගමට දෙවියන් වහන්සේ එපා කියලා යමෙක් කියනවා නම් ඒ ගමට දෙවියන් වහන්සේ නැතුව යන්න දෙන්න. මොකද්ද ජේසුස් වහන්සේ කිව්වේ? යම් කෙනෙක් නුඹව ප්‍රතික්ෂේප කළොතින් ඒ ගමෙන් එළියට එන්න. දූවිලි ගසලා දාමලා එන්න. ආයි ඒ පැත්තට යන්න එපා. හරිද? ඒ උනට අපේ අයට එහෙම බෑ. නෑ එහෙම බෑනේ. අපි කොහොම හරි ගලවන්න යනවා කියලා කොහොම හරි දේවල් කරන්න ගිහිල්ලා ඔක්කොම අනා ගන්න. ජේසුස් වහන්සේ වගේ තමයි ජේසුස් වහන්සේගේ සේවය කරන්න වෙන්නේ. බලෙන් මේක කරන්න බෑ. අකීකරු අයට අකීකරු මාර්ගය යන්න දෙන්න. තර්ක කරන අයට තර්ක කර ඉන්න දෙන්න. ප්‍රතික්ෂේප කරන අයට ප්‍රතික්ෂේප කරලා ඉන්න දෙන්න. දෙවියන් වහන්සේව පිළිගන්නේ නැත්තම් යම් පිරිසක් පිළි නොගෙන එයාලගේ ධර්ම අනුව එයාලට යන්න දෙන්න. දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙන්න ඉඩ දෙන්න. ඔබේ දරුවෝ ඔබට අකීකරු වෙලා ඔබ දෙන උපදෙස් වලට පිටින් වැඩ කරනවා නම් එයාලා ඒ කරන මාර්ගේ එයාලට දැනුම් තේරුම් තියෙන කාලයේදී දැන් කුඩා කාලේදී දරුවෙක්ව මඟ පෙන්වලා කුඩා කාලේදී දරුවෙක්ට ගහලා බැලලා හරි හදන්න ඕනේ. ඒක බයිබලේ අපිට කියලා තියෙනනේ. තේරුණා? දැන් මොන්ඩිසෝරි යන පොඩි ළමයින්ව උඹලට ඕන දෙයක් කරගනින් කියලා අතැල්ලා දාන්න යන්න එපා. ඒක නේ මේ කියන්නේ. දැනුම් තේරුම් තියෙන කාලෙට එනකොට. තේරුණා? පොඩි ළමෙක් පොඩි කාලේදී ගහන්න නැතුව හැදුවා නම් අර හැඳිනවා හදපු හොද්ද වගේ තමයි. එයාව දඬුවම් කරලා හදන්න ඕන. තේරුණා? එයා දන්නේ නැන්නේ මොකද්ද කරන්න ඕන කියලා. හැබැයි දැනුම් තේරුම් තියෙන කාලෙට පැමිණෙද්දී ඔහු අවුරුදු 18ක් 20ක් වෙලා Tamanට තේරුමක් තියෙන කාලෙට එද්දී පොඩි කාලෙදී හසුරුවන එක දෙමාපියන්ගේ වගකීම. ඒක කරේ නැත්තම් පස්සේ මුකුත් කියලා වැඩකුත් නැහැ ඉතින්. පොඩි කාලෙදී ගහලා බැලලා හදන්න හුරතල් කරන්නේ නැහැ පොඩි කාලෙදී. හරිද? හුරතල් කරන්න මේ හුරතල් සත්තු නෙමෙයිනේ. හුරතල් කරන්න වෙනම හුරතලයට හදා ගන්න මොන හරි බල්ලෝ පූසෝ ටිකක් එහෙම. දැන් ගොඩක් තැන්වල කිතුණු සභාවේ දරුවන්න හුරතල් කරලා තමයි හදලා තියෙන්නේ. අන්තිමට එයාලා හුරතල් වෙවි ඉන්න ජීවිත කාලෙම. බයිබලයේ මොකද්ද කියන්නේ? නුඹගේ කුඩා දරුවව හසුරවන්න නුඹ ඔහුව කුඩා කාලෙදී හරියට හදන්න අවශ්‍යයි. පියාගේ වගකීම තමයි ඒක. හරිද? ඒක කරේ නැත්තම් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවලට කුඩා කලදිම ඔහු හැඩගැස්සුවේ නැත්තම් ඒක හරියන්නේ නැහැ. හරිද? අන්තිමට එයා හැදෙන්නේ නැහැ. අන්තිමට එයාගේ ජීවිතයේ එකම තැන වර්ධනයක් නැහැ. අකීකරුකම එයාගේ ජීවිතේ පුරාම රඳනවා. හැබැයි යමෙක් දැනුම් තේරුම් තියෙන කාලයට ආවම එයාට කැමති දේ
උඹට ඕකනම් ඕන කැමති දේ කරගන්න කියලා. ඒ පියා අකීකරු පුත්‍රයාගේ කතාවේ ඒ වස්තුව බෙදලා දෙන්නට සුදුසු උරුමය බෙදලා දෙන්න සුදුසු කාලයට ආවම තවදුරටත් හංගගෙන රඳවගෙන බැමි දාගෙන තියන් හිටියේ නෑ. එහෙනම් ඔයා කැමති පාර ගිහිල්ලා විනාශයට ගිහිල්ලා එන්න කියලා ඉඩ දුන්නා. දැන් දෙවියන් වහන්සේට යමෙක්ව ගොඩනගන්න ඉඩ දෙන්න අවශ්‍යයි. ඒ වගේම මේ සභාවන් අපේ ජීවිත හැම එකක්ම එහෙමයි. අපි දෙවියන් වහන්සේට ඉඩ දෙන්න අවශ්‍යයි. කිතුණු සභාවට අමතක වෙලා තියෙන දේ තමයි අපි දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඕන කියන එක. දෙවියන් වහන්සේට උපදෙස් දීලා දෙවියන් වහන්සේගෙන් යමක් කරගන්න උත්සාහ කරන එක තමයි අද දක්වාම කිතුණු සභාව කරන්නේ. හරිද? ඔවුන්ට සැලසුම් තියෙනවා. ඔවුන්ට දර්ශන තියෙනවා, අරමුණු තියෙනවා. දැන් ඒ අරමුණ තමයි ඉෂ්ට කරගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම උනත් එකයි නැතත් එකයි තමන්ගේ අරමුණ. තමන් හදාගත්ත ඉලක්කයට යන්න තමයි දැන් මේ කිතුණු සභාවේ බහුතරයක් වැඩ කරන්නේ. බොහෝ මිනිස්සු තමන්ගේ ආර්ථික ඉලක්කයට යන වැඩ කරනවා. බොහෝ අය තමන්ගේ රැකියාවේ උසස් වීමේ ඉලක්කයට යන වැඩ කරනවා. ඉගෙන ගන්න ළමයි තමන්ගේ ඉලක්කයට යන වැඩ කරනවා. තමන්ගේ ඉලක්කවලට වැඩ කළා හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේ මොකක්ද ඔබට කියන්නේ? දෙවියන් වහන්සේගේ සැලැස්මටයි අපි අවනත වෙලා උන්වහන්සේ ක්‍රියා කරන ක්‍රම දවසින් දවස තේරුම් අරගෙන උන්වහන්සේ දවසින් දවස අපිව හසුරුවන විදිය අනුව රැගෙන යන්න අවශ්‍යයි. ඒකනේ බයිබලයේ කියන්නේ හැම දවසක්ම උන්වහන්සේ අලුතෙන් පටන්ගෙන අලුතෙන් දේවල් උගන්වලා ඒ දවසේ දේවල් වලින් අපිව දවසින් දවස ඉදිරියට රැගෙන යනවා. දවසින් දවස අපට තේරුම් කරලා දෙන දේවල් අපි ඉලක්ක තබාගෙන අපි අවුරුදු ගාණක් ගියාම මෙන්න මේකයි කරන්න කියලා දැන් හිතාගත්තොත් දැන් හෙට දෙවියන් වහන්සේ මොන මඟ පෙන්වීම දුන්නත් අපි තව අවුරුදු 10කින් තියාගත්ත ඉලක්කයට තමයි වැඩ කරන්නේ අපි. එහෙම හරියන්නේ නැහැ. දවසින් දවස දෙන මඟ පෙන්වීම අනුව අපි උන්වහන්සේත් එක්ක අපි ගමන් කරන්න අවශ්‍යයි. දවසින් දවස උන්වහන්සේ දේවල් වෙනස් කරනවා. අපි අලුතෙන් හදනවා. අපිට අලුතෙන් දේවල් කියලා දෙනවා. අපේම අත්දැකීම් වලින් අපිට පෙන්වලා දෙනවා. අපි ගත්ත සමහර තීරණ, අපි හදපු ඉලක්ක, අපි හදපු දර්ශන, අපි හදපු සමහර මේ අපි හදාගෙන ඉන්න අදහස් ඒව වැරදි බව අපිම අත්දැකීම් අරගනිද්දි තව ටිකක් දවස් යනකොට තේරෙනවා. ඒක නිසා මේ මනෝවිද්‍යාවේ තියෙන ඒවා මේකට ගෙනල්ලා ගහන්න එපා. මනෝවිද්‍යාවේ තමයි කියන්නේ ඔයාලගේ ඉලක්ක හදාගන්න, ඉලක්ක වලට වැඩ කරන්න, මේ විදිහට කරන්න, මෙච්චර කාලෙකින් ඉෂ්ට වෙනවාගේ ඉලක්කේ තියාගන්න, දැන් ඒ ඉලක්කයේ පසුපස හඹා යන්න, ඒ සිහිනය මුදා හරින්න, දැන් ඔය සිහිනය හිතෙන් මවා ගන්න, දැන් ඒකට ගියා කියලා හිතා ගන්න. මේ බොරු මෝඩ බයිලා තියෙන්නේ මේ මනෝවිද්‍යාවේ තියෙන එක දෙවියන් වහන්සේට ගෙනල්ලා සම්බන්ධ කරන්න එපා. දෙවියන් වහන්සේ වාට අවබෝධය දෙනවා. වාට තේරුම් ගැනීමේ ශක්තිය දෙනවා. අපි අද ගන්න තීරණේ හෙට වෙනකොට ඒකේ සමහර අඩුපාඩු තියෙන බව දෙවියන් වහන්සේ අපේම අත්දැකීම් වලින් අඟවල දෙනවා. එම නිසා දෙවියන් වහන්සේට හොඳට සවන් දෙන්න ඕන. හොඳට උන්වහන්සේට ඉඩ දෙන්න ඕන අපේ ජීවිතේ ක්‍රියා කරන්න. තීරණයක් ගන්න කලින් වැඩි වෙලාවක් උන්වහන්සේගේ පාමුල ඉඳගෙන ඊළඟට මොනවද වෙන්නේ? මෙච්චර කල් උගන්වපු දේවල් වලින් අපි මොනවද ඒකෙන් දෙවියන් වහන්සේ අපිට අඟවල දීලා තියෙන්නේ? අපිට දෙවියන් වහන්සේ පෙන්වන දේවල් මොනවද? ඒව ගැන අපි සාකච්ඡා කරලා උන්වහන්සේ අපිට ඉහළින් තබා තිබෙන නායකත්ව සමග අපිට ඉහළින් තියලා තියෙන ගුරුවරුත් එක්ක ඒව ගැන සාකච්ඡා කරලා නොතේරෙන දේවල් තේරුම් ගන්න උත්සාහ කරලා එලෙසයි අපි ගමන් කරන්නේ දෙවියන් වහන්සේත් එක්ක. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න අවශ්‍යයි. මෙන්න මේ දේ නැතිවීම නිසා කිතුණු සභාව ඔවුන්ට ආවේනික ඉලක්කවල ගමන් කරන එක සභාව, එක නිකායන් හැදිලා, එක අරමුණු එකිනෙක කෙනාට ඇවිල්ලා තිබෙනවා. හැබැයි අපි එහෙම වෙන්න බෑ. අපි දැන් අපේ අරමුණ වෙන මොනවත් වෙන්න බෑ. හරිද? දැන් අපේ අරමුණ මෙතන ඔබව තියාගෙන මෙහෙම මේකක් ගොඩනගලා කට්ටියක්ව මේ ලෝකේ පුරා මෙහෙම තැන් තැන් වල හදන එක එහෙම අරමුණක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ හෙට වෙනස් කළොත් අපි ඒක අනුව වෙනස් වෙනවා. අපේට අවශ්‍ය දෙවියන් වහන්සේ කරන සැලැස්ම තුල අපි ඉදිරියට උන්වහන්සේත් එක්ක ගලාගෙන යන්න තමයි අවශ්‍ය. අපි එක තැනක නතර වුණොත්, හිර වුණොත් අපිට එතනින් එහාට දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්න බැරි වෙනවා. අන්තිමට අපිට ප්‍රශ්න අහා ඉන්න පුළුවන්. අපි මෙච්චර කරා ඇයි අපිට මුකුත් නැත්තේ කිය අහා ඉන්න පුළුවන්. ඒකනේ ලෝකේ ගොඩක් අය කරන්නේ. හැබැයි අපි එහෙම කරන්න බෑ. දවසින් දවස උන්වහන්සේට ඉඩ දෙමින් උන්වහන්සේ පෙන්වන දේ අනුව යටහත්ව ගමන් කරන්න අවශ්‍යයි.
අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේට යාඥා කරනවා. මේ निराහාර දිනය දෙවියන් වහන්සේට ඉඩ දීම සඳහා අපි යොදා ගන්න අවශ්‍යයි. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. මේ වෙලාවේ අපි ඔබ වහන්සේගේ සුද්ධ පාද පාමුලට පැමිණෙනවා. අපේ හදිස්සි තීරණ වලින් දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. අපේ හැඟීම් අනුව අපිට පව් කියලා හිතුණට, අපිට හොඳයි කියලා හිතුණට, අපිට තරහ ගියාට, අපිට අසාධාරණයි කියලා හිතුණට ඒ හැඟීම් වලින් දෙවියන් වහන්සේගේ සේවය කරන්න බෑ. අපිට විවිධ තර්ක තිබුණට, මිනිස්සු හොඳයි කියලා අනුමත කරපු ක්‍රම තිබුණට අපිට ඒ වයින් දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්නත් බෑ. උන්වහන්සේට යටත් වෙලා අපි ඉන්න අවශ්‍යයි. පොඩ්ඩක් සමහර දේවල් ප්‍රමාද වුණාට කමක් නැහැ. පරක් වුණාට කමක් නැහැ. ඉවසීමෙන් ඉන්න. ඉක්මනට කරන්න ගිහිල්ලා හදිස්සි වෙලා ලබා ගන්න විනාශයට වඩා ප්‍රමාද වෙලා ලබා ගන්න ඉවසීමෙන් ඉඳලා පරක් වෙලා පස්සේ ලබා ගන්න ආශිර්වාදය ඒක වටිනවා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ඔබගේ දෙවි ස්වාමීන් වහන්සේ. නිශ්චලව ඉන්නවා කියන එක අද දේව සේවකයන්ට අමතක වෙලා තිබෙනවා. නිහඬ වීම, නිශ්චල වීම, දෙයක් දිහා බලාගෙන ඉන්නේ. දෙවියන් වහන්සේ මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක අද දේව සේවකයන්ට අමතක වෙලා තියෙනවා. හැබැයි බලන්න මේ බයිබලයේ හිටපු චරිත, එලියලා, එලීෂලා, මේ හිටපු අනාගත වක්තෘවරු, ඔවුන් සමහර විට අවුරුදු ගණන් පැත්තකට වෙලා පාඩුවේ බලන් හිටියා මොකද්ද වෙන්නේ කියලා. දෙවියන් වහන්සේගේ සැලැස්ම තේරුම් ගන්න. දැන් අපේ අය කාර්ය බහුලයි. ඉතින් කොහෙද බලන් ඉන්නේ? එලියා කාර්ය බහුල උනේ නැහැ. එයා කර්මෙල් කියන කන්දට වෙලා සමහර විට අවුරුදු ගාණක්, සමහර කාලවල මාස ගාණක් ඒකෙන් බැස්සේ නැහැ පාඩුවේ. මොකද්ද මේ ඊශ්‍රායලේ රජවරු මොනවද කරන්නේ? මුන් දැන් මොකද්ද මේ කරන්න යන්නේ? දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකද්ද කියලා තේරුම් ගන්න එයා මාස ගණන් ඒ කන්දර වෙලා පාඩුවේ බලන් හිටියා. මෝසෙස් බලන්න. ඊශ්‍රායල් වරුන්ට ඕන දෙයක් කරගන්න ඉඩ ඇරලා හරි උඹලා ඕන දෙයක් කොහොමද දැන් මම මෙතෙන්ට ගෙනාවන්නේ දැන් ඕන දෙයක් කරගනින් කියලා දවස් කීය මාස ගාන සමහර විට දින ගණන් ගිහිල්ලා අර සීනායි කන්දර වෙලා මෝසෙස් පාඩුවේ ඒකට වෙලා මොකද්ද ඒ කළේ? මොකක් කරා කියලාද ඔයා හිතන්නේ? මෝසෙස් සීනායි කන්දර වෙලා මොනවා කරන්න නැතිද? ඒක උඩ මොකක් හරි බිල්ඩින් එකක් ගැහුවද එතනට ගිහින්? එතන උඩ ඉඳගෙන තාම මොකක් හරි කර හිටියද? තාම මොකක් හරි ප්ලෑන් එකක් ගැහුවද එයා? එයා වෙනම දර්ශනයක් හැදුවද එතන ඉඳගෙන? එයා වෙන ආගමක් හදා හිටියද? එලියා මොකද කර්මෙල් කන්දට වෙලා මාස ගාණක් කරේ? එයා එතන වෙනම නිකේතනයක් හැදුවද? නිවාඩු නිකේතනයක් ගැහුවද? බිල්ඩින් එකක් ගැහුවද? එයා උඩට වෙලා වෙනම ප්ලෑන් එකක් ගැහුවද මොකද කරන්නේ කියලා? නෑ. එයාලා මාස ගණන් සමහර විට දෙවියන් වහන්සේ මොකද්ද කරන්න කියලා බලාගෙන පාඩුවේ හිටියා. එහෙම ඉද්දි මේ වෙන දේවල් දිහා බලාගෙන හිටියා. මේ කාලය මොකද්ද මේ මොකද්ද මේ කාලේ මේ වෙන්නේ? මේ කුමන කාලයකද අපි මේ ඉන්නේ? දැන් අන්තිම කාලේ ළඟයිද නැද්ද තාම? දැන් ඊළඟට මොකද්ද වෙන්නේ යන්නේ? දැන් දෙවියන් වහන්සේට මොකද්ද මේ ලෝකේ මේ ඔක්කොම දැන් මුළු ලෝකෙටම වසංගතයක් එවලා තියෙනවා. මුළු ලෝකෙම තියෙන සභාවන් වල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ගොඩක් සභාවන් වහලා තිබෙනවා. දැන් ගිය අවුරුද්දේ එක ප්‍රශ්නයක් වුණා. දැන් මේ අවුරුද්දේ ලංකාවේ දැන් තව ප්‍රශ්නයක් වෙලා කිතුණු සභාවල. ඊට කලින් අවුරුද්දේ ඇවිල්ලා බෝම්බ ගහලා ගියා. සභාවල් ඔක්කොම පාස්කු දවසේ වහන්න වුණා. මොකද්ද දැන් මේ දෙවියන් වහන්සේ මේ පෙන්වන්න හදන්නේ? අඟවල දෙන්න හදන්නේ මොකද්ද? මේ අපේ කට්ටියට මේ මොනවා වුණත් කමන්නේ නැහැ. බෝම්බ ගැහුවත් කමන්නේ නැහැ. හරි ඊළඟ දවසේ ආයි කරමු. ආයි පල්ලිය ගිහිල්ලා කරමු. ආයි ගලවමු. මේ ගිය අවුරුද්දේ ඇවිල්ලා මුළු ලෝකෙම වහලා දැම්මා. ඒත් කමන්නේ. අපි ආයි කරමු. ආයි ගිහිල්ලා අපිට ඉලක්කයක් තියෙනවා. අපිට අරමුණක් තියෙනවා කියලා
මේ මොකද්ද මේ කරන්නේ කිතුණු සභාවේ? මේ අය මොකද්ද මේ කරන්නේ? දැන් මේ අවුරුද්දේ තව ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒත් කමක් නැහැ අපි ආයෙ කරමු. අපි ආයෙ ගලවමු. අපි ආයෙ කරමු අපේ අරමුණට අපි ආයෙ අපේ සැලැස්මට යමු. කාර්ය බහුලයි. බෝම්බ නෙමෙයි වසංගත නෙමෙයි මේක උල්කාපාතයක් ඇවිල්ලා හැප්පුණත් අපේ කට්ටියගේ කාර්ය බහුලත්වය නැති වෙන්නේ නැහැ. මේ පොළොව දෙකට කැඩලා මේක කෑලි දෙකක් වෙලා ගියා. උල්කාපාත ඇවිල්ලා හැප්පිලා මේක ජලය ගලලා මේක ප්‍රශ්න වෙලා මේ මැවිල්ල දෙවියන් වහන්සේ හොල්ලල පෙන්නුවත් අපේ උන් නෙමෙයි දෙවියන් වහන්සේ දෙයක් ඇහුම්කන් දෙන්නේ. අපේ කට්ටිය වැඩ, අපේ කට්ටිය කාර්ය බහුලයි. අපේ කට්ටිය දිගටම වැඩ. කවද්ද දෙවියන් වහන්සේට ඉඩ දීලා උන්වහන්සේ කරන දේ දිහා පොඩ්ඩක් බලන් ඉන්නේ කවද්ද? ඒ නිසා මේ निराහාර දිනේ ඔබ ඉවසිලිවන්තව උන්වහන්සේගේ පාමුලට එන්න අවශ්‍යයි. දැන් මේ දවසේ විතරක් නෙමෙයි මේ කාලය දෙවියන් වහන්සේගේ පාමුල ඉඳගෙන කරන වැඩ නතර කරලා පොඩ්ඩක් උන්වහන්සේ දිහා බලාගෙන ඉන්න ඕන ඔබ. හදිස්සි වෙලා දේවල් කරන්න යන්නේ නැතුව කරගෙන ආපු දේ දිගටම කරගෙන යන්න ඕන කියලා කතාවක් නැහැ. ඉන්න පොඩ්ඩක් ඉවසලා. සේවය නතර කරන්න බෑ, දිගටම කරන්න ඕන, ඔක්කොටම කතා කරන්න ඕන, ගැලවීම කොහොම හරි ඉක්මනට ගෙනියන්න ඕන. දෙවියන් වහන්සේ මේ වෙන එකක් වාට කියන්න හදනවා. අපේ කට්ටිය වෙන දෙයක් කරනවා. අන්තිමට කියන දෙවියන් වහන්සේ කිව්වනේ. මේ සතියේ දවසක් පැය දෙක තුනක් යාඥා කරලා ඇවිල්ලා දෙවියන් වහන්සේ සැලැස්ම අනාවරණය කරා. එලියට සැලැස්ම අනාවරණය කරන්න මාස ගාණක් යා කර්මල් කන්දට වෙලා හිටියා. රජවරු ඇවිල්ලා කිව්වා එන්න දැන් මේ එලියට ගෞරවය දෙන්න. එලියට කතා කළා. මොකද ඊශ්‍රායල් රජවරු කිව්වේ? එන්න දැන් වාව මේ රජවරු හොයනවා. එලියව හොයාගෙන එන්න 50 දෙනෙක්ගෙන් කණ්ඩායමක් ආව එලිය ගාවට. රජවරු මේ ඊශ්‍රායල් රජවරු කියන වාව එක්කගෙන ඇවිල්ලා වාට තියෙන ඔක්කොම ගෞරවය දෙන්න වාව ගන්න මෙහි රාජ්‍ය පාලනයට අරගන්න වාව පාර්ලිමේන්තුවට අරගන්න කියලා මෙන්න මේ 50 දෙනෙක්ව එවලා තියෙනවා. රජතුමා වාට එන්න කිව්වා ගෞරවය දෙන්න. වාව ජනප්‍රිය කරවන්න. වාව ඊශ්‍රායලේ බලවත්ම කෙනෙක් කරන්නම් කියලා රජතුමා එන්න කිව්වේ. වා ඉල්ලන්නේ මොනවද? ඕන ගෞරවයක්, ඕන ධනයක් දෙන්නම් කියලා රජතුමා එලියව එක්කගෙන එන්න පිරිසක් යවුවා. මොකද්ද කරේ? එලියා ගියා දේ ගෞරවේ ගන්න. එලියා කිව්වා නෑ මට මේ දෙවියන් වහන්සේත් එක්ක වැඩක් තියෙනවා. දැන් උඹලා කියනවා නම් දෙවියන් වහන්සේගේ කෙනෙක් කියලා මම එහෙනම් ඔන්න දැන් අහසෙන් ගිනි බහලා නුඹලව දවා දමයි කියලා කිව්වා. අන්න ඒක නම් වුණා. ඇයි එලියා ගියේ නැත්තේ? එලියා දැක්කා බාල් පූජකවරු වසර ගානක් තිස්සේ ඊශ්‍රායලට කරන විනාශය. බාල් පූජකවරු ඇවිල්ලා ඊශ්‍රායලය නොමගට හරවන විදිහ එලියා දැක්කේ නැද්ද? එලියා දැක්ක අවුරුදු ගානක් එයා බලන් හිටියා. ඒ වුණාට එලියා කර්මෙන් කන්දෙන් බැහැලා ගිහිල්ලා ඒකට විරුද්ධව සටන් කළේ නැහැ. එලියා වසර ගණනාවක් පාඩුවේ වෙන දේ බලාගෙන හිටියා. බාල් පූජකවරු ඇවිල්ලා මිනිස්සුන්ව හැරෙව්වා. මිනිස්සු වැරදි ධර්මයන් වලට හැරෙව්වා. බාල් වන්දනාව පිහිටෙව්වා. අර ශරීරයේ කපා ගන්න වැරදි නමස්කාර ඊශ්‍රායලයේ පිහිටෙව්වා. බාල් දේවතා රූප හැදුවා. දැන් බාල් අෂ්ටාරෝත් දේවතා ඒ අශේරා කණු ගොඩ නැගුවා. ඕවා මේ මාසෙන් දෙකෙන් කරපුවා නෙමෙයි. ඒක වෙනම සංස්කෘතියක් හැදුවා ඊශ්‍රායලයේ. වසර ගණනාවක් මේකට ගියා. මේ ඔක්කොම දේවල් කරනකම් එලියා පැත්තකට වෙලා බලන් හිටියා. ඇයි බලන් හිටියේ? දෙවියන් වහන්සේගේ සැලැස්ම තේරුම් ගන්න. හරිම සැලැස්ම තේරුම් අරගෙන හරිම වෙලාවෙ ගිහිල්ලා හරියටම කරන්න ඕන දේ කරන්න ඕන නිසා එලියා පැත්තකට වෙලා බලන් හිටියා. එකින් එක ප්‍රශ්න එන එකට ප්‍රතිඋත්තර දෙදී හිටියේ නෑ. අරහේ බාල් පූජකවරුන්ගේ නායකයා එකක් කියනකොටම එලියා කියලා නෑ ඒක එහෙම නෙමෙයි අපි මෙහෙමයි අපි හොඳයි කියන්නේ ගියේ නෑ. බාල් පූජකවරු බලය අල්ලගෙන රජවරුන්ව නම්මගෙන රජවරු තමන්ගේ මාර්ගවලට හරවගෙන මේ ඊශ්‍රායලයේ ප්‍රොපේතවරු ඔක්කොම මරන්න ඕන කියලා ඔක්කොම මරලා දානකම් හිටියනේ. ඊශ්‍රායලයේ හිටපු දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරු 10 ගාණක් මරලා දානකම් එලියා පැත්තකට බලා හිටියා. අන්තිමට එලියා ගිහිල්ලා දෙවියන් වහන්සේට මොකද්ද කියන්නේ? ඊශ්‍රායලයේ හිටපු ඔක්කොම ප්‍රොපේතවරු
මේ බාල් පූජකවරුන්ගේ නායකත්වයෙන් ඇවිල්ලා මේ රජවරු අපිට විරුද්ධ වෙලා ඔබ වහන්සේගේ සේවකයෝ ඔක්කොම ඝාතනය කළා. දැන් මං විතරක් ඉතුරු වෙලා තියෙනවා කියලා එළිය ඇවිල්ලා දෙවියන් වහන්සේට කියනවා. ඒ ඔක්කොම වෙනකන් එළිය පැත්තකට වෙලා බලන් හිටියා. මේ එක එක තනි තනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියේ නෑ. අපි ඇවිල්ලා මේ අන්‍ය මිනිස්සුන්ගේ තනි ප්‍රශ්න වලට උත්තර දෙන පිරිසක් නෙමෙයි. එයා එකක් කියනකොට එයා අපිට එකක් විරුද්ධව කියනකොට අපි ඒකට ගිහිල්ලා ඔන්න විසඳුම දෙනවා. තව සැරේක තව කෙනෙක් ඇවිල්ලා මෙන්න මේකයි මෙයාලා හොර වැඩ කරන මේකයි අරකයි මේකයි කියනකොට දැන් ඒකට උත්තර වදින්න තව එක්කෙනෙක් යනවා. මේකයි මේක බොරු කියලා තව කෙනෙක් තර්කයක් දානකොට අපේ කවුරු හරි යනවා නෑ ඒක බොරු නෙමෙයි ඇත්ත කියලා තර්කේ පැහැදිලි කරන්න තව එක්කෙනෙක් යනවා. මෙහෙම මේ පොඩි උන් එක්ක ටිප්පෝල ගහන නෙමෙයි දෙවියන් වහන්සේ මේ කිතුණු සභාව මේ කැඳවලා තියෙන්නේ. ලොකු ඉලක්කයකට ලොකු සැලැස්මකට. ඒ සැලැස්ම දෙවියන් වහන්සේට කරන්න විදිහක් නෑ. අපේ කට්ටිය කාර්යබහුල වෙලා පිරිසක් තව පිරිසක් අර කියන එකට උත්තර බැඳ බැඳ ඉන්නවා. මේ බයිබලයේ හිටපු අනාගත වක්තෘවරුන්ගෙන් දෙවියන් වහන්සේගේ සේවකයන්ගෙන් ඔබ ආදර්ශය අරගන්න. සමහර කාලවල ඔවුන් සැඟවිලා හිටියා. ඔවුන් මාස ගණන් එළියට බහින්න නැතුව හිටියා. මාස ගණන් මිනිසුන්ට කතා කරන්න නැතුව පාඩුවේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට වෙලා හිටියා. අවුරුදු ගණන් සමහර විට එළිය හිටියද නැද්ද කියලාවත් දන්නේ නැහැ. දැන් ඔය එළිය බාල් පූජකවරුන්ගේ කතාව නැත්තම් එළිය කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. එයා ඒක තමයි කරේ. එයාව අවුරුදු ගාණක් පුහුණු කරලා දෙවියන් වහන්සේත් එක්ක තියාගෙන ඔන්න ඔය වැඩේ තමයි කරේ. දැන් මේ වැඩේ කරන්න එළියව වසර ගාණක් දෙවියන් වහන්සේ හංගලා තියාගෙන හිටියා. දැන් අපේ කට්ටිය කොයිද හංගන්නේ? අපේ කට්ටියව හංගන්න විදිහක් නැහැ. අපේ කට්ටියව හංගලා පුහුණු කරන්න විදිහක් නැහැ. ඔක්කොටම කලින් ගිහිල්ලා දෙවියන් වහන්සේගේ සැලැස්මට කලින් පැනලා ඉවරයි එළියට. ඔක්කොම නාගන්නොයි. දෙවියන් වහන්සේ තැන හදලා දෙන්න කලින් අපි ගිහිල්ලා කියලා ඉවරයි අපි තමයි අහවල් පුද්ගලයා. දෙවියන් වහන්සේ අදාළ කැඳවීම දෙන්නත් කලින් ඒ තැනට හදන්නත් කලින් කියලා ඉවරයි මම තමයි ප්‍රොෆෙට් මම තමයි ඔන්න මම තමයි වැඩේ කරේ කියලා. මොකද්ද මේ කරන්නේ? කෝ ප්‍රඥාව. මෙහෙම යුද්ධ කරන්න පුළුවන්ද? මෙහෙම සටනක් ගෙනියන්න පුළුවන්ද? වැඩේ කරන්න කලින් සතුරාගේ අතට ඔක්කොම සැලැස්ම බාර දීලා ඉවරයි. ප්ලෑන් එක ඔක්කොම කියලා ඉවරයි. මං කවුද? මං මෙන්න මේ අහවල් කැඳවීම තියෙන එක්කෙනා. දෙවියන් වහන්සේ උත්සාහ කරන මේ මිනිස්සු කැඳවපු පූජකවරු ටික සැලැස්මට අදාළ කට්ටියව හංගලා පුහුණු කරලා නියම වෙලාවෙ එළියට දාන්න දෙවියන් වහන්සේ උත්සාහ කරනවා. අපේ කට්ටිය මොකද්ද කරන්නේ? දෙවියන් වහන්සේට පැත්තකට වෙලා ඉන්න කියලා. එයාලා ඔක්කොම කලින් ගිහිල්ලා එයාලගේ පෝස්ටර් ගහගන්න. මෙහෙම දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්න බෑ. මෙහෙම වුණොත් ඒ හදිස්සි වෙන කට්ටියව පැත්තක තියලා දෙවියන් වහන්සේ අලුත්ම කට්ටියක් එක්ක මේ සැලැස්ම කරනවා. මේ වැඩේ මෙහෙම කරන්න බෑ. මේ සැලැස්ම නිම වෙන්නේ නෑ මෙහෙම ගියොත්. ඒ නිසා ඉවසන පිරිසක් අවශ්‍යයි. බලාගෙන ඉන්න පිරිසක් අවශ්‍යයි. වෙන දේවල් බලාගෙන ඉවසීමෙන් පාඩුවේ පැත්තකට වෙලා දෙවියන් වහන්සේ ලබා දෙන පුහුණුව තුල රැඳෙන පිරිසක් අවශ්‍යයි. දෙවියන් වහන්සේ දෙන ඉගැන්වීම් තුල රැඳිලා තම ජීවිත ඉස්සෙල්ලම හදාගෙන උන්වහන්සේ තබා තිබෙන ගුරුවරුන් යටතේ පාඩුවේ ඉගෙනගෙන වසර ගණනාවක් සැඟවිලා පුහුණු වෙන පිරිසක් දෙවියන් වහන්සේට අවශ්‍යයි. ඒක තමයි දෙවියන් වහන්සේට කරන්න අවශ්‍ය. ඒ නිසා අපේ හදිස්සි වීම වලින් දෙවියන් වහන්සේට ඇති වැඩක් නැහැ. හදිස්සි වෙන අය අතරමඟදී විනාශ වෙනවා. අපි දෙවියන් වහන්සේට යටත් වෙමු මේ වෙලාවේ. උන්වහන්සේට කතා කරා. උන්වහන්සේට අවනත වෙන්න. තියලා තියෙන තැන තියලා තියෙන දෙයක් කාලා බීලා පාඩුවේ දැන් ඔයාට මොනවද දීලා තියෙන්නේ? තියෙන දෙයක් භුක්ති විඳගෙන පාඩුවේ ඉන්න. දෙවියන් වහන්සේ සැලැස්ම ආවම ওই ක්‍රමෙන් හරි කියලා එළියට දාලා වැඩේ කරයි. අපි හදිස්සි වෙලා මේක කරන්න බෑ. අපි මේ වෙලාවේ උන්වහන්සේගේ අතට බාර වෙමු. අපේ හදිස්සි වීම නිම කරගෙන දෙවියන් වහන්සේට සවන් දෙන පිණිස මේ निराහාර දිනේ ඔබ උන්වහන්සේට යටත් වෙන්න අවශ්‍යයි. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. උන්වහන්සේ අපව තෝරගත්තේ. උන්වහන්සේගේ කෙතේ වැඩට අපව කැඳව ගත්තා නම් උන්වහන්සේ තමයි අපිට පවරන්න ඕන මොන වැඩේද කරන්න කියලා. මේ අපේ කෙතක වැඩක් නෙමෙයි අපි කරන්නේ. දෙවියන් වහන්සේගේ කෙතේ වැඩේ. මේකේ කවුරුවත් ගොඩක් මහන්සි වුණා කියලා ගොඩක්
ආශිර්වාදවත්. මේකේ ගොඩාක් වෙලා ගොඩාක් අවුරුදු ගාණක් වැඩ කරා කියලා ලොකු වැටුපක්වත් මේකේ ලැබෙන්නේ නැහැ. මොකද්ද ජේසුස් වහන්සේ කියන්නේ? තමන්ගේ ස්වාමියා කෙතේ වැඩට කට්ටියව එක්කගෙන ආවා. සමහරු පාන්දරින් ඇවිල්ලා වැඩ කරන්න සැලැස්සුවා. ඉර මුදුන් වේලේ තව කට්ටියක් ඇඳෙව්වා. වැඩ ඉවර වෙන්න ලං වෙද්දි තව කට්ටියක් ඇඳෙව්වා. උදේ ඉඳලා වැඩ කරා කියලා එයාලට අමුතු ගෙවීමක් කරේ නැහැ. හැමෝටම පොදුවේ දිය යුතු දේ දුන්නා. ඒක නිසා හදිස්සි වෙලා අපි අපේ සැලැස්මක් අපි ගොඩාක් කට්ටිය ගලවන්න කියලා අපි ලොකු සැලැස්මක් අපි හදාගෙන අපි ඉවසිල්ලක් නැතුව අපිට ඕන දේ කොහොම හරි ගැලවීම දෙනවා කියලා. එහෙම වැඩ කරා කියලා මේ දෙවියන් වහන්සේගේ කෙත අපේ කෙතක් නෙමෙයි. මේකේ සියලු දෙනාට සාධාරණ විදිහට සියල්ලන්ට එක සමාන විදිහට දෙවියන් වහන්සේ සලකනවා. වැඩ අවසන් වෙන වෙලාවෙ ඇවිල්ලා දෙවියන් වහන්සේ කියපු දේ කරපු කෙනාටත් එකම වේතනය. උදේ ඉඳලා වැඩ කරපු කෙනාටත් එකම වේතනය. ඉතින් සමහර අය ඇවිල්ලා කලබල වෙලා ඇහුවා උදේ ඉඳලා වැඩ කරපු අය ඇයි එහෙම කළේ? ඒක හරි අසාධාරණයි. ඇයි එහෙම කරේ? අපිට මේ පස්සේ ආපු අයටත් පස්සේ ඇවිල්ලා පොඩ්ඩක් වැඩ කරපු කට්ටියටත් එකම ගාන. ඇයි අපිටත් ඒ ගානම දුන්නේ කියලා අර මුලින් ආපු අය ප්‍රශ්න කළා. මොකක්ද ඒ වෙලාවේ ස්වාමියා කිව්වේ? ඔයාට මොකක් හරි අසාධාරණයක් වුණාද මෙතන? මං ඔයාට පොරොන්දු වෙච්ච දේ දුන්නේ නැද්ද? එහෙනම් ඇයි ඔයා පස්සේ ඇවිල්ලා ආපු අය ගැන කරදර වෙන්නේ? එයාලට පැවරිච්ච පොඩි වැඩේ කරයි. ඔයාට පැවරිච්ච වැඩි වෙලාවක් කරන් තියෙන වැඩේ කරගෙන යන්න. ඒක සංසන්දනය කරන්න යන්න එපා. එකිනෙක කෙනාට පැවරුණු වැඩේ එකිනෙක කෙනා ඉවසිල්ලෙන් කරගෙන යන්න. හැබැයි උන්වහන්සේගේ පාමුල උන්වහන්සේ මඟ පෙන්වන තුරු රැඳී සිටින්න. නිරන්තරයෙන්ම දිනපතා දෙවියන් වහන්සේගේ සේවයට පුහුණු වෙන අය ඔබ මේක ඔබගේ ජීවිතේ පුරුද්දක් වෙන්න අවශ්‍යයි. දිනපතාම ඔබට පැය ගානක සම්බන්ධතාවයක් දෙවියන් වහන්සේත් එක්ක තියෙන්න අවශ්‍යයි. අනිත් දේවල් පසක තබලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්න කාලයක් තියෙනවා. ඒ වෙලාවේ තමයි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඔබට පැමිණෙන්නේ. එහෙම නැති අය තමයි මේ සතියකට ටික වෙලාවක් යාඥා කර ඉඳලා ඔන්න දෙවියන් වහන්සේ මෙහෙම එකක් මඟ පෙන්වුවා ඇවිල්ලා කියලා ඔක්කොම වැඩ අවුල් කරනවා. මේ බයිබලයේ හිටපු පූජකවරු අනාගත වක්තෘවරු සතියට පැයක් දෙකක් යාඥා කරලා ඇවිල්ලා කිව්වේ නෑ දෙවියන් වහන්සේ සැලැස්ම අනාවරණය කරා කියලා. මේ බලන්න හිටපු යෙසායලා යෙරමියාලා ඒ වගේම එලියලා මාස ගණන් සමහර විට වෙන් වෙලා පැත්තකට වෙලා පාඩුවේ තියෙන දෙයක් කාලා බීලා ඔහේ ඉන්නෝ ඉඳගෙන දෙවියන් වහන්සේ එක්ක කතා කර වෙන දේ දිහා බලාගෙන ඉන්නෝ ඉස්සෙල්ලා. ඉන් පස්සේ සැලැස්මට අවතීර්ණ වෙනවා. දැන් ඒව අමතක වෙලා දෙවියන් වහන්සේගේ සේවකයන් කාර්යබහුල වෙනවා. අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපිව කැඳවලා තිබෙන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අරමුණක් අප ලවා කරව ගන්න. අපිව යොදවගෙන දෙවියන් වහන්සේගේ සැලැස්මක් කරන්න තමයි දෙවියන් වහන්සේගේ සේවකයන් විදිහට අපිව කැඳවලා තිබෙන්නේ. දැන් අපි ඒක ඉවසිල්ලෙන් දෙවියන් වහන්සේ කියන පිළිවෙලට කරන්න අවශ්‍යයි. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. අපි මේ වෙලාවේ යාඥාවෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට සමීප වෙමු. මේ නිරාහාර දිනේ උන්වහන්සේ වෙතට අපේ ආත්ම කැප කරගමු. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබේ හඬට මා අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා ඔබේ හඬට මා අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා මා පරදැරීම ඔබේ ආශාවයි මා පලදැරීම ඔබේ ආශාවයි මා ඔබව තෝරාගත්තා නොවේ තෝරාගත්තා නොවේ මා ඔබව තෝරාගත්තා නොවේ ජේසුනි තෝරාගත්තා නොවේ
මාව තෝරාගත්තේ ඔබයි මාව තෝරාගත්තේ ඔබව තෝරාගත්තා නොවේ සමිඳුනි තෝරාගත්තා නොවේ ඔබව තෝරාගත්තා නොවේ යේසුනි තෝරාගත්තා නොවේ අයි සමිඳුනි මාව තෝරාගත්තේ ඔබයි යේසුනි මාව තෝරාගත්තේ ඔබට ස්තුති වේවා අපගේ දෙවියන් වහන්සේ මේ දවසේ අපි ඔබ වහන්සේගේ පාද පාමුලට පැමිණෙනවා ඔබ වහන්සේගේ මාර්ග අනුව හැසිරෙන්නටත් ඔබ වහන්සේගේ සැලැස්ම සම්පූර්ණ කරගන්නටත් අපිට උදව් කරන්න අපි අපේ අරමුණු අනුව ගිහිල්ලා වැරදුණු තැන් නිවැරදි කරගෙන ඔබ වහන්සේ අපිට මඟ පෙන්වනතුරු ඉවසිලිවන්තව සර්ව බලධාරී දෙවියන් වහන්සේ දෙස බලා සිටින්නට අපිට උදව් කරන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අපි ඔබ වහන්සේගේ සුද්ධ හස්තයට මේ වෙලාවේ මුළුමනින් යටහත් වෙනවා. ඔබ වහන්සේ මේ දවසේ ඔබගේ පාමුල රැඳෙන්නට මේ සියලු සෙනඟට උදව් කරන්න. ඔවුන්ගේ ප්‍රශ්න කිරීම අතහැර දමා ඔබ වහන්සේගේ හඬ පැමිණෙනතුරු ඔබ වහන්සේ දෙන මඟ පෙන්වීම තේරුම් ගන්නට ඔබගේ පාමුල ඉන්නට ඔබ වහන්සේ උදව් කරන්න ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන්. අපි අද දවස දෙවියන් වහන්සේට බාර කරලා මේ නිරාහාර දිනය තුල උන්වහන්සේ අපිට අපේ ආත්ම සවිමත් කරගෙන උන්වහන්සේත් එක්ක ඉන්න කරුණාව දක්වන්න කියලා අපි යාඥා කරමු. හලලුයා ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ජීවමාන දෙවි සමිඳුනි ඔබ වහන්සේගේ අභිමුඛයේ ස්වාමිනේ අපට ඔබ වහන්සේගේ නාමයේ ඔසවන්ට දුන්න කරුණාව ගැන ස්තුතියි ස්වාමින් වහන්සේ. ජීවමාන යේසුනි අපේ කිනෙකාගේ ආත්ම ඔබ වහන්සේගේ දෙපා මුල යටත් කරන්ට ඔබ වහන්සේ දුන්නා මේ කාලය ගැන ස්තුතියි ස්වාමින් වහන්සේ. ජීවමාන දෙවි සමිඳුනි ඔබ වහන්සේගේ වචනේ කරුණ කොටගෙන ස්වාමිනේ අපට කතා කළා වූ දෙවි ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනේ. ප්‍රේමණීය දෙවි ස්වාමින් වහන්සේ පියාණනි අපි ඔබට අකීකරුව ස්වාමිනී අපේ මාවත් වල හැසිරෙමින් ස්වාමින් වහන්සේ අපට රිසිදේ කරමින් ස්වාමින් වහන්සේ අපටම වෙන්වුණා වූ ලෝකයක අපි ගමන් කරමින් ස්වාමිනී ඔබ වහන්සේව රිදවමින් ඔබ වහන්සේව හඬවමින් ස්වාමින් වහන්සේ ජීවමාන යේසුනේ අපි ගියා වූ මාර්ගෙන ඔබ වහන්සේගේ පාමුල ස්වාමිනී සමාව ඉල්ලනවා. ජීවමාන දෙවි සමිඳුනි අපගේ කැමැත්ත පමනක් කරමින් ස්වාමිනී ඔබ වහන්සේගේ හඬට සවන් නොදී ස්වාමින් වහන්සේ ගමන් කරපු ජීවමාන යේසුනේ කාලය ගැන ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා ස්වාමින් වහන්සේ. ප්‍රේමණීය යේසුනේ ඔබ වහන්සේගේ වචනේ කරුණකටගෙන ස්වාමින් වහන්සේ පියාණනි අපට වැරදුණු තැන් ස්වාමිනී අපි ඔබ වහන්සේව අතහැර ගිය අවස්ථාවන් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව රිදවමින් ස්වාමිනී ගිය කාලයන් ස්වාමින් වහන්සේ නැවත ඔබ වහන්සේ සිහිපත් කළ නිසා ස්තුතියි ස්වාමින් වහන්සේ. ජීවමාන ආදරවන්ත මගේ දෙවි ස්වාමින් වහන්සේ ඔබගේ කරුණාව තුල ස්වාමින් වහන්සේ නැවත පියාණනි ඔබගේ මාර්ගයට හැරෙන පිණිස ඔබගේ සැලසුම් තුලට ඇතුල් වෙන පිණිස ජීවමාන යේසුනේ ඔබ වහන්සේ මේ පොළව තුල ස්වාමිනී ඔබ වහන්සේගේ කාරණාව ඉෂ්ට කරගන්න පිණිස ස්වාමින් වහන්සේ අපව තැබූ ස්වාමින් වහන්සේ සැලසුමට කීකරුවන පිණිස අප එකිනෙකාට ඔබ වහන්සේ උපකාර කරන්න ස්වාමින් වහන්සේ. ජීවමාන දෙවි සමිඳුනි ඔබගේ ආත්මයන් වහන්සේ අප තුල තබා ස්වාමිනී ඔබ වහන්සේගේ දෙපා මුලට එන පිණිස ස්වාමිනී අප එකිනෙකාට උපකාර කරන්න ස්වාමින් වහන්සේ. ජීවමාන යේසුනේ මේ පොළවේදී අපි දුරලයි ස්වාමින් වහන්සේ. ප්‍රේමණීය යේසුනේ නිරන්තරයෙන් අපේ සැලසුම අපේ අරමුණු ජීවමාන යේසුනේ අපේ ක්‍රියාවන් උදෙසා ස්වාමින් වහන්සේ සැලසුම් තබන දුර්වල මිනිසයෝ අපි ස්වාමිනී ඔබ වහන්සේ අපේ කෙනෙකුට උපකාර කරන්න ඔබ වහන්සේගේ හඬට කන් දෙමින් ස්වාමින් වහන්සේ ප්‍රේමණීය යේසුනේ ඔබගේ සැලසුමට කීකරුවන පිණිස ස්වාමින් වහන්සේ අපේ කෙනෙකුට ඔබ වහන්සේ උපකාර කරන්න ස්වාමින් වහන්සේ ජීවමාන යේසුනේ අපේ අධර්මිෂ්ඨව පාපිෂ්ඨව ස්වාමින් වහන්සේ ඔබගේ මාර්ගයෙන් නිවත්ව ගියව කාලය ගැන ඔබගෙන් නැවත නැවත අපි සමාව ඉල්ලනවා ස්වාමිනේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපට උපකාර කරන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ දෙපා මුල නැවතිලා ස්වාමිනේ ඔබ වහන්සේගේ කැමැත්ත විමසමින් ස්වාමිනේ ජීවමාන දෙවි සමිඳුනි නැවත ඔබ වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙලා ස්වාමිනේ
ඔබ වහන්සේගේ අභිමුඛයේ ඉන්නට ඔබගේ සැලසුම් ඔබගේ කාරණා ස්වාමින් වහන්සේ මේ පොළවේ ඔබ වහන්සේ බලාපොරොත්තු වන දේ ස්වාමිනී අප කෙරෙහි නිෂ්ඨ වෙන පිණිස ඒ මාර්ගයට අවතීර්ණ වෙන්න ඔබ වහන්සේ උපකාර කරන්න ස්වාමිනී. ජීවමාන දෙවි සමදුනේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි කියනවා ස්වාමින් වහන්සේ. අපේ කිනකට ඔබ වහන්සේ කතා කළ නිසා ස්වාමිනේ. ඔබ වහන්සේ නැවත ස්වාමිනේ අපේ ආත්ම අවදි කළ නිසා ස්වාමින් වහන්සේ. ජීවමාන දෙවි සමදුනේ ඔබ වහන්සේගේ පාමුලේ ස්තුතියි කියනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ වචනය ගැන උදාසිය ගැන ස්වාමින් වහන්සේ. ප්‍රේමණීය දෙවි සමදුනේ ඔබ වහන්සේ ඔබ පාවිච්චි කරන නිසා ස්තුතියි ස්වාමිනේ. ඔහුට ලබා දෙන්නා වූ ස්වාමිනේ ඔබ වහන්සේගේ කරුණාව ආශිර්වාද මඟ පෙන්වීම ගැන ස්තුතියි ස්වාමින් වහන්සේ. ප්‍රේමණීය ජේසුනේ මේ උදෑසන ඔබ වහන්සේගේ අභිමුඛයේ ස්වාමිනේ අපේ කෙනෙකා ඔබ වහන්සේගේ සුදු දෑතට බාර වෙමින් යටත් වෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ සැලසුමට ඔබගේ කැමැත්තට ස්වාමිනේ කීකරු වෙමින් මේ කාලය පුරාවට ස්වාමිනේ ඔබ වහන්සේම ස්වාමිනේ අපට ඔබගේ මාර්ගය තුල ගමන් කරන පිණිස ජීවමාන යේසුනේ අපේ කෙනෙකුට ඔබ මඟ පෙන්වා ආශිර්වාද කළ මැනව. නාසරි ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමෙන්. හරි. අපි උදෑසන දේව මෙහිය මෙතනින් නතර කරනවා. සවස ඔයාලට ශුද්ධාත්මයන් වහන්සේ සමග සම්බන්ධ වීමට අපි හවස 5ට කරන යාඥාව සමග සම්බන්ධ වෙන්න පුළුවන්. හැමෝටම ජේසු පිහිටයි.